පුතේ 10 වසර ළමයිට එහෙනම් ආයුබෝවන්. හරි. ඔයාලට මම පොඩි පේපර් ක්ලාස් එකක් අත්දැකීම සාමාන්‍යයෙන් ජූනි මාසේ වගේ වෙද්දි දෙනවා 10 වසර ළමයිට මම ක්ලාස් එකේදී කොහොමද කරනවා මාසෙකට පේපර් A බැගින් වෙනම O level පේපර් එකට පොඩි සූදානමක් කල්තියා කරනවා හැම අවුරුද්දකම 10 වසර ළමයිට ඒ අත්දැකීම් දුන්නා. නමුත් මේ සැරේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපිට ඒක ඔන්ලයින් කරන්න වෙන්නේ. මුලින්ම මම සාමාන්‍ය ක්ලාස් එකේදී නම් ක්ලාස් එක යනකොට පේපර් ක්ලාස් එක වෙනම 10 වසර ළමයින්ට දාලා O level papers තමයි මේ 10 වසරේදී කරවන්නේ. එතකොට අපි ගොඩාක් දුරට පරණ සිලබස් එකේ papers තමයි කරන්නේ. හරි? එතකොට පරණ සිලබස් එක කියන්නේ දැන් අලුතෙන් 2016 නේ අලුත් සිලබස් එක ඊට කලින් ගොඩාක් කලින් papers ටික තමයි 10 වසරේදී සාමාන්‍යයෙන් කරන්නේ. 2000 2001 වගේ හරි මම එනම් ඔයාලට මේ මාසේ ටියුට් එක ගද්දි මම ඔයාලට 2001 O level paper එක දුන්නා. හරි? ඒක අපි ඩිස්කස් කරමු. ඔයාලා මේ වෙද්දි කරගෙන ඉවර ඇති. ඔයාලා ඉවරලා ඩිස්කෂන් එකට එකතු වෙන්න. අපි එනම් මේකේ අභ්‍යාසයට කොහොමද ලකුණු හම්බෙන්නේ ඔක්කොම විස්තර ටික සාකච්ඡා කරමු. හරි? හරි එහෙනම් ඔයා දන්නවා O level paper එක කොටස් දෙකකට තියෙනවා. කොටස් දෙකයි. ඒක ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක කියලා හම්බෙන්නේ. පළවෙනි පේපරේ අභ්‍යාස 8ක් තියෙනවා. දෙවෙනි පේපරේත් අභ්‍යාස 8ක් තියෙනවා. ඔයා දන්නවා. හරි? පළවෙනි පේපරේ අභ්‍යාස 8ට ලකුණු 40ක් හම්බ වෙනවා. ලකුණු 40ක් කියන්නේ එක අභ්‍යාසයකට ලකුණු 5යි හම්බෙන්නේ. 8 වරක් 5 40යි. හරි පැහැදිලිනේ අභ්‍යාස 8යි ලකුණු 40යි. එක අභ්‍යාසයකට ලකුණු 5යි. හරි? එක අභ්‍යාසයේ ලකුණු 5යි 8 වරක් 5 40යි. ඔහොමයි ලකුණු හම්බෙන්නේ. වේලාව වශයෙන් ගත්තොත් පැයක කාලයක් හම්බ වෙනවා විභාගෙට. හරි පළවෙනි පේපරේට පැයක් හම්බ වෙනවා. පැයක් කියන්නේ විනාඩි වලින් ගත්තොත් විනාඩි 60ක්. You have 60 minutes to complete the first paper. පළවෙනි පේපර් එක complete කරන්න විනාඩි 60ක් හම්බ වෙනවා. හරි? විනාඩි 60 කල්පනාකරණය කරගන්න පුළුවන්. විනාඩි 60 සාමාන්‍ය ප්‍රශ්න 8න් බෙදුවාම එක ප්‍රශ්නයකට විනාඩි 7මාරක කාලයක් තමයි හම්බ වෙන්නේ. හරි විනාඩි 7මාරක් කියන්නේ ලොකු කාලයක්, සැලකිය යුතු කාලයක්. බලන්න පුතේ පළවෙනි අභ්‍යාසයට මම යනවා. Right? Shall we move on to our first question and shall we discuss it? අපි ඒක සාකච්ඡා කරමු. right මේ සාකච්ඡා කරන අතරතුර තියෙන difficult words ටික අමාරු වචන ටික ඔයා ඔක්කොම දාගන්න vocabulary book එකට right හරි කියවන්න බලන්න මුලින්ම paper එක කරද්දී පළවෙනියෙන්ම කරන්න ඕනේ you have to read the question carefully මුලින්ම ප්‍රශ්නය හොඳින් ප්‍රවේශමෙන් කියවන්න හරි that's the main thing ඒක තමයි මූලිකම දේ ප්‍රශ්නය හොඳින් අවබෝධ කරගත්තොත් ඔයාලට ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් කොහොම ලේසි right shall we read this question? अभी मैं प्रश्न किया हूँ. Study the picture. Picture means पिंतुरे. Study क्या है अध्ययन करना. Study the picture अध्ययन करना पिंतुरे and fill in the blanks. पिंतुरे अध्ययन करना इस टाइम पर. Use the prepositions. Use क्या भाविता करना. Prepositions निपात. Given in the box. Box क्या है पेटी. आइना मुझे तो क्या देरो. Use the prepositions given in the box. पेट्टिये दीला दिया निपात पद भाविता कराना. The first one is done for you. पहले वाला दीला दिया. अरे ना मार्क क्या मुझे देरो मा. Study the picture and fill in the blanks. पिंतुरे अध्ययन करला इस्तेम पुरवाना. Use the prepositions given in the box. पेट्टिये दीला दिया निपात पद भाविता कराना. The first one is done for you. पहले वाला करला दिया ना. Right? එහෙනම් බලන්නකො නිපාත පද ටික down off into across up along ඔන්න නිපාත පද ටික දැන් මේවා තේරුම් ගන්නවා නම් දැන් සරලව උත්තර ටිකට ගිය හැකියි down කියන්නේ පහළ into ඇතුළට across හරහා up ඉහළ along දිගේ ඔය වචන වල තේරුම් දාගන්න හරි මේ බලන්න මෙන්න මේ ප්‍රශ්නේ කියවද්දී ප්‍රශ්නේ කියවන්න නැතු මම ඒක වෙනස් කරලා පෙන්නනවා හරි මෙන්න මේ ප්‍රශ්නේ කියවලා හොඳට හරි ඒ ප්‍රශ්නේ තියෙන දේවල් එහෙම් පිටින්ම කරලා මේකට උත්තර ලියන්න ගියොත් පුතේ ඔයාට විනාඩි 3ක් ඇතුළත උත්තර ටික එනවා හරි විනාඩි 3ක් ඇතුළත අපිට විනාඩි 7මාරක් නිකන් කියන්නේ නමුත් විනාඩි 3ක් ඇතුළත මේ ප්‍රශ්නේ හොඳට කියවලා ඒකේ තියෙන දේවල් හරියට කරමු. විනාඩි 3ෙන් ඔයාලට ආන්සර්ස් ටික ගන්න. හරි? නමුත් සමහර ළමයි ඉන්නවා
ප්‍රශ්නේ කියවන්නේ නැහැ හරියට. උඩින් පල්ලෙන් බැලුවා පින්තූරයක් තියෙනවා උත්තර ටික ගන්න යනවා. එහෙම ගන්න යන ළමයිට උත්තර ටික එනවා විනාඩි 7මාරක් 8ක් විතර යයි. ඒ උත්තර ආවත් ඒ උත්තර 100% නිවැරදි කියලා ඔයාව රෙකමන්ඩ් ඔයාට ඒක ඔයාගේ ඇඟට එන්නේ නැහැ 100%ක් හරි කියලා. ඔයා පොඩි චකිතයකින් තමයි දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ. හරි? නමුත් මේ දීලා තියෙන ප්‍රශ්නේ හොඳට කියවලා මේ අපි කියන ඒවා කරලා හරියට කිව්වොත් විනාඩි 3ක් ඇතුළත පර්ෆෙක්ට් ආන්සර් එකක් එනවා. පැහැදිලිද? මේ දීලා මේ ප්‍රශ්නේ කියවුවට පස්සේ ඒ කියලා තියෙනවා හරියට කරන්න. බලන්න. study the picture. පින්තූරය අධ්‍යයනය කරන්න කියන්නේ. එහෙනම් පින්තූරේ වෙන පින්තූරයක් තියෙනවා. ඒක අධ්‍යයනය කරන්න. and fill in the blanks. දෙවැනියට තමයි විස්තර පුරවන්න කියන්නේ. පින්තූරය අධ්‍යයනය කරලා විස්තර පුරවන්න. එතකොට මාර ලේසියෙන් උත්තරයට කියන්නේ. බලන්න පින්තූරය අධ්‍යයනය කරන්න. මෙන්න මේ වාගේ පින්තූරේ හොඳට පැහැදිලි ඈ. ගයක් ඉන්නවා ගයක් තියෙනවා ගෙදරින් එළියට මිනිහෙක් එනවා. ඒ මිනිහා මෙන් පාර දිගේ යනවා. පාර දිගේ ගිහිල්ලා මෙන් පඩිපෙළක් දිගේ නගිනවා. නැගලා පාරමක් කරා යනවා. පාරම හරහා ගිහිල්ලා පඩිපෙළ දිගේ බහිනවා. බැලලා කඩයක් ඇතුළට රින් කරනවා. ඔකයි පින්තූරය. ආයෙත් කියන්න ගයක් දිගේ ගේකින් එළියට එනවා. පාර දිගේ දුවනවා. පඩිපෙළ නගිනවා. පාරමක් කරා යනවා. පඩිපෙළ බහිනවා. කඩේ ඇතුළට රින් කරනවා. ඔක තමයි පින්තූරය. දැන් බලන්න කොච්චර ලේසියෙන් පින්තූරයට උත්තරේ එනවද කියලා. බලන්න. The man goes out of the house. ගෙදරින් එළියට යන මිනිහා. of කියන එක දීලා තියෙනවා. The road. ගෙදරින් එළියට යන මිනිහා. මොකක්ද කරන්නේ? ගෙදරින් එළියට යන මිනිහා. The man goes out of the house along the road. පාර දිගේ යන්නේ. The man goes out of the house along the road. පඩිපෙළ steps කියන්නේ පඩිපෙළ නැත්නම් පියවර. Up the steps පඩිපෙළ නගිනවා. Up the steps. Across the bridge. පාලම හරහා යන්නේ. Across the bridge. Down the steps. Right? Down the steps and into the shop. හම්බන් කොච්චර ලේසිද කියලා. හරි? පින්තූරේ බලන්න නැතුව උත්තර ටික ගන්න ගියාම ලෝකමාරුවක වැටෙනවා. හරි? උත්තර එනවා එන වෙලාවක් යනවා. හරි? පින්තූරේ බලලා කියපින්ද ඔයාලා දාල සකස්මක් තියෙනවා ගෙදරින් එළියට යනවා පාර දිගේ යන්නේ. දිගේ නංගලෝ. හරි? පඩිපෙළ නගිනවා එන අප් නගිනවා කියන්නේ අප්නේ. හරි? පාර මාරා යන්නේ across the bridge. පඩිපෙළ වයින් down the steps and කඩේ ඇතුළට රින්ගලා and into the shop. හරි ලේසි. හරි? පින්තූරය අධ්‍යයනය කරලා කියමු හින්දා විනාඩි 3න් ආන්සර් එක එනවා. හරි අපි යන් දෙවෙනි. හරි පුතේ අපි දෙවෙනි අභ්‍යාසයකට යමු 2009 ඕනල් පේපර් එකේ. හරි? දෙවෙනි ප්‍රශ්නෙට යන්න කලින් ඒකේ තියෙන අමාරු වචන ටික මොනවද කියලා බලමු. කියවන්න බලන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ. Fill in the blanks in the following conversations. Fill in the blanks ඉස්තැන් පුරවන්න in the following conversations. පහස් සඳහන් සංවාදවල conversation කියන්නේ සංවාදය conversations කියන්නේ සංවාද අයන මොකද්ද පහත් සඳහන් සංවාදවල ඉස්තැන් පුරවන්න සංවාද කීපයක් තියෙනවා කියන්නේ මේ තියෙන සංවාද තියෙනවා 1 2 3ක් තියෙනවා සංවාද 3ක් තියෙනවා එක එක වෙන වෙන සංවාද එක විවිධ කට්ටිය කරපු සංවාද 1 2 3ක් තියෙනවා ඒ සංවාදවල ඉස්තැන් පුරවන්නලු use words from the books. මෙන්න මේ පෙට්ටියේ තියෙන වචන ටික භාවිතා කරලා ඒ සංවාද පුරවන්න කියන්නේ. පැහැදිලිනේ? මේ පෙට්ටියේ තියෙන වචන ටික මොනවද කියලා බලමු. Sub කියන්නේ සම. Radio කියන්නේ ගුවන් විදුලිය. Letter කියන්නේ ලියුම. Letter කියන්නේ ලියුමක්. Poster letter කියන්නේ ලියුමක් තැපල් කිරීම නැත්නම් තැපල් කරනවා. Poster letter ලියුමක් තැපල් කරනවා. Stamps මුද්දර. Wash my hands මගේ අත් සෝදනවා. Wash my hands. Listen to the news. News කියන්නේ ඔයා දන්නවා ප්‍රවෘත්ති. Listen කියන්නේ අහුම්කම් දෙනවා. Listen to the news පුවත්වලට අහුම්කම් දෙනවා. හරි? අපි conversation එකට යමු බලන්න. Excuse me සමාවන්න මට. Have you got a radio here? ඔයාලා මේ රේඩියෝ එකක් තියනවද? හරි? Have you got a radio here? ඔයාලා මේ රේඩියෝ එකක් තියනවද? I want to
his blank එකක් තියෙනවා. හරි? දැන් මෙයා අහනවා excuse me have you got a radio here? රේඩියෝ එකක් තියෙද කියලා අහනවා. අර රේඩියෝ එකකින් ආයෙ වෙන මොකුත් කරන්නේ නැහැ නේ. හරි? දැන් මේ රේඩියෝ කියන වචනේ එහෙන් දීලා තියෙනවා. අනේ පළවෙනි ස්ටෑන්ඩ්. have you got a radio here? તો රේඩියෝ එකක් හපෙනවා. හරි? එතන රේඩියෝ එකකින් කරන එකම දේ තමයි ප්‍රවෘත්ති වලට අහුම්කම් දීම. හරි? I want to listen to the news. එහෙනම් මෙතෙන් උත්තරේ එන්න ඕනේ. I want to listen to the news. Right? I want the radio එකකින් පොල් ගන්නෙ නෑ. නිවුස් ආන එක තමයි කරන්නේ. හරි? එහෙනම් I want to listen to the news. අපි ආ ඊගාකට yes there is one in the kitchen. ඔව් එකක් කුස්සියේ තියනවලු. thanks කියලා උත්තර දෙනවා මේ ඒ කියන පුද්ගලයා. හරි? හරි. එහෙනම් ඒ කන්වර්සේෂන් එක ඉවරයි. ඒකේ ආන්සර් එකක් ගත්තා. බලමු දෙවෙනි. හරි ළමයි අපි මේකේ දෙවෙනි ප්‍රශ්නෙට යමුකෝ. හරි දෙවෙනි ප්‍රශ්නේ බලන්න. I want to blank. Have you got any blank? හරි? Sorry, I don't think I have got any. දෙවෙනි එක කියවුවට එහෙම දාලා අදහසක් එන්නේ නැහැ. මොකද හිස්ටන් එතන දෙකයි. තව යට දෙකක් තියෙනවා. හිස්ටන් හතරක් තියෙයි. හරි? හිස්ටන් හතරට වචන හතරක් තියෙයි. So, postal letter, stamps, wash my hands. මේ දෙවෙනි එක හිස්ටන් දෙකට මොකද්ද ගැලපෙන්නේ කියලා අපිට එකපාරට හිතා ගන්න අමාරුයි. එහෙනම් යන්න තුන්වෙනි එකට. එහෙමයි ආන්සර්ස් ගන්න එක සැරේ ඔක්කොම එන්නේ නැහැ. බලන්න තුන්වෙනි. Food is ready. කෑම ලෑස්ති. ඕ කෑම කිව්වහම එනවා පොඩි අදහසක්. Food is ready. මේ කෑමත් එක්ක යන සංකල්ප ටික තියෙනවා. දැන් කෑමත් එක්ක postal letter ලියුමත් තරව ගන්නවා වගේ වචනයක් කොහොමද එන්න බෑනේ. stamp මුද්දර. ඒ දෙක එකට යන්නේ ඒ දෙක මේකට ගලපෙන්නේ නැහැ. මොකද කෑම ලෑස්ති කියලා පටන් ගන්නදිම තියෙන්නේ. wash my hands අත්සෝදනවා. කෑම කණ්ඩ පෙරත් අත්සෝදනවා. කෑමට පස්සෙත් අත්සෝදනවා. so සබ අය දෙක ගලපෙනවා. අපි පොඩ්ඩක් බලමු. food is ready කෑම ලෑස්ති. okay I just want to මට අවශ්‍ය මොකක් කරන්න හිතලාද? okay I just want to wash my hands දාලා okay I just want to wash my hands මට අත්සෝද ගන්න පමණයි ඕනේ. have you got any soap? ඔයාලගේ සබන් තියනවාද? අත්හොද ගන්න සබන් වල ඉන්නේ. yes there is some on the shelf. ඔව් රාක්කේ කීපයක් තියෙනවා. රාක්කේ කීපයක් තියෙනවා. shelf කියන්නේ රාක්කේ. අයන උත්තර දෙක ගැලපුණා. soap එකයි wash my hands එකයි ගැලපුණා. බලන්න දැන් එන්න දෙකට. දෙකට ඉස්තන් දෙකක් තියෙනවා. ගැලපෙන වචන දෙකක් තියෙනවා. postal letter stamps. එක්ක මෙතෙන්ට postal letter එයි එක්ක stamps එයි. එක්ක මෙතෙන්ට postal letter එයි එක්ක stamps එයි. ඔහොමයි මුදේ answers තෝරන්නේ. හරි බලමු. I want to postal letter. බලන්න මේ I want to wash my hands. ඒ වගේ I want to postal letter. I want to post a letter. Have you got any stamps? I want to post a letter. Have you got any stamps? එහෙනම් answers ටික ඔයාලගේ හරියටි සේරම හරිනම් ලකුණු 5කින් එනවා අභ්‍යාස අංක දෙකට. පළවෙනි එකට ලකුණු 5යි. හරි. අපි යන තුන්වෙනි අභ්‍යාසයට. තමයි අපි තුන්වෙනි අභ්‍යාසයට යමු. text number 3 එකට 2001 O level paper එකේ. හරි. මේ අභ්‍යාසාංක 3 කියන්නේ පුතා. හරි හැම අවුරුද්දකම අභ්‍යාසාංක 3 කියන්නේ පින්තූරයක් දීලා ඒ ඇසුරෙන් විස්තරයක් ඔයාලට ලියන්න වෙන picture description කියන ප්‍රශ්නය. පින්තූර විස්තර කිරීම. picture description. හරි? සෑම අවුරුද්දකම විභාග පේපර් එකේ තියෙනවා. අලුත් සිලබස් එකේ 2016 ඉඳන් මේ වෙනකම් පේපර්ස් වල අභ්‍යාසාංක 3ට ආවේ පේපර් එක ප්‍රශ්නය picture description ප්‍රශ්නය. හරි? එතකොට මේකේ ප්‍රශ්නයට ඔයාලට බොහොම ලේසියෙන් ලකුණු 5 ගන්න ඕනේ. ගන්න පුළුවන්. හරි? නමුත් කලබල වුණොත් 5න් 3මාර 4මාර 4 වගේ ඉලක්කම් වල තමයි යන්න වෙන්නේ. එහෙනම් කලබල නැතුව මේ තුන්වෙනි අභ්‍යාසය හොඳට කරමු. හරි? මේකේ මම ඉතිහාස කතාව කියලා දෙන්නම්. picture description කියන ප්‍රශ්නය. picture description කියන ප්‍රශ්නය 2000 ඉඳන් 2020 දක්වා පේපර්ස් ටික සැලකුවාම ප්‍රධාන වශයෙන් ආකෘති 4කට ඔයාලට විභාග දෙපාර්තමේන්තුවෙන් හදලා දීලා තියෙනවා. හරි? ආකෘති 4. මොනවාද ආකෘති 4 කියලා අපි බලමු. හරි? picture description මෙතන පින්තූර විස්තර කිරීම කියලා පින්තූර විස්තර කිරීම ප්‍රශ්නය. ඒ කට්ටිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කරලා දෙනවා. එක කොටසක් තමයි සමහර අවුරුදු වල පින්තූරය දීලා
ඒ පින්තූරය ගැන මෙන්න මේ වගේ විස්තරයක් දෙනවා. හරි? ඒ විස්තරය දීලා විස්තරයේ හිස්තැන් තියලා තියෙනවා. ඔයා හිස්තැන් පුරවන්න. හරි? ඒක ක්‍රමයක්. තවත් සමහර අවුරුවල පින්තූරය දෙනවා. පින්තූරය ගැන වාක්‍ය පහක් කියන්න. නැත්නම් ඡේදයක් කියන්න. මේ විදිහේ හිස්තැන් පිරවීම නෙවෙයි තියෙන්නේ. මොකද මේ දෙවෙනි ක්‍රමය පින්තූරය දීලා විස්තරයක් ලියන්න දෙනවා. ඒක ඡේදයක් විදිහට වෙන්නත් පුළුවන් වාක්‍ය පහක් ලියන්නත් පුළුවන්. හරි එහෙනම් ප්‍රධාන ආකෘති හතර අපි බලමු මොනවද කියලා. මෙන්න තියෙනවා පළවෙනි ආකෘති. මේ දෙක. මෙන්න තුන. මෙන්න හතර. මේ ආකෘති හතරටම එනවා විභාග ප්‍රශ්න. හරි? ඉතිහාසය ඇවිල්ලා තියෙනවා නේද? හරි? මොකද පළවෙනි ආකෘතිය වචන දීලා හිස්තැන් පුරවන්න. මොකක්ද ඒ කියන්නේ? විභාග පේපර් එකේ පින්තූරය දෙනවා. මේ විදිහේ විස්තරයක් දෙනවා. විස්තරයට හිස්තැන් තියලා තියෙනවා මේ විදිහට. ඒ හිස්තැන් වලට සුදුසු වචන ටික වරහන් ඇතුලේ හරි පෙට්ටියක් ඇතුලේ හරි දෙනවා. ඔයා මේ වරහන් ඇතුලේ හරි පෙට්ටියේ හරි දීලා තියෙන වචන ටික තෝරලා දාන්න තියෙනවා. වචන 10ක් තියෙනවා වරහන් ඇතුලේ. හිස්තැන් 10ක් තියෙ තෝරලා දාන්න තියෙනවා. ආයෙනම් මොකද මේ ආකෘතිය පළවෙනි එක වචන දීලා හිස්තැන් පිරවීමට. ඒක තේරෙන්නේ. අනිත් ආකෘතිය මොකක්ද ළමයි? වචන දෙන්නේ නැහැ. හිස්තැන් තියනවා වචන නැහැ. ඔයා වචන හිතලා ලියන්න ඕනේ. පින්තූරේ දිහා අධ්‍යයනය කරලා බලලා. ඒක ඒ විදිහට තමයි මේ 2001 ඕලෙවල් පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි ආකෘතිය එක. මොකද දෙවෙනි ආකෘතිය නම් වචන නොදී හිස්තැන් පිරවීමට. හරි එහෙනම් 2001 ඕලෙවල් පේපර් එකක් වචන නොදී හිස්තැන් පිරවීමට තියෙන ප්‍රශ්නයක්. හරි අපි බලමු තුන්වෙනි ආකෘතිය මොකක්ද කියලා. පින්තූරය දෙනවා විස්තරයක්. පින්තූරය දෙනවා විස්තරයක් දෙන්නේ නැහැ. විස්තරයක් දෙන්නේ නැහැ. ඔයා වාක්‍ය පහක් ලෙස විස්තරය ලියන්න දෙන්න ඕනේ. ඔයා වාක්‍ය පහක් විදිහට විස්තරය ලියන්න ඕනේ. හරි? Study the picture and write 5 sentences about this picture. මේ පින්තූරය අධ්‍යයනය කරලා වාක්‍ය පහක් ලියන්න. ඒ කියන්නේ පින්තූරය දිහා බලලා වාක්‍ය පහ ලියන්න. හරි? ඒක තුන්වෙනි ආකෘතිය. තවත් සමහර අවුරුදු වල එනවා පින්තූරය දෙනවා. ඡේදයක් ලෙස විස්තරය ලියන්න දෙන්නේ. ඡේදයක් විදිහට. Study the picture and write a paragraph about this picture. මේ පින්තූරය අධ්‍යයනය කරලා ඒ පින්තූරය ගැන ඡේදයක් ලියන්න. හරි එහෙනම් ඒක තමයි ආකෘති අංක 4. එහෙනම් ඉතිහාසයේ 2000 ඉඳන් 2020 දක්වා පේපර්ස් ටික විතරයි මම සලකන්නේ. එතනින් එහා ඒව වැඩක් නෑ අපිට. ඇත්තම කියනවා නම් 2000 ඉඳන් 2005 2010 ඉඳන් කරගත්තා නම් ඇති. හරි? එසේ වෙතත් ඒ අවුරුදු 20ක පේපර් ඉතිහාසයේ තුන්වෙනි අභ්‍යාස අංකය picture description එක ඒ කට්ටිය ආකෘති 4කට අහලා තියෙනවා. මෙන්න මේ ආකෘති 4. පරස් කාලේ කියන්නේ වචන දීලා හිස්තැන්, වචන නොදී හිස්තැන්, වාක්‍ය පහක් ලෙස විස්තරය ලියීම, ඡේදයක් ලෙස විස්තරය ලියීම. ඔන්න ආකෘති 4. හරි එහෙනම් අපි මේ අපිට 2001 වල පේපර් එක තියෙන්නේ දෙවැනි ආකෘතියට අනුව අපි ඒක කරන්නේ. හරි? ඔයා මෙන්න මේ පින්තූරය හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේ පින්තූරයත් මම එහා පැත්තෙන් දාන්නම්. අඳින්නේ නැහැ පින්තූරය අඳින්න අමාරුයි මට. හරි? ඔයාගේ පේපර් එක කොහොමද තියනවනේ. හරි? පේපර් පින්තූරය හොඳට අධ්‍යයනය කරන්න මම පින්තූරේ තියෙන ඒවා ටික පොඩ්ඩක් දල වශයෙන් කියන්නම්. හරි? එක පිරිමි කෙනෙක් ඉන්නවා එයා ඉඳගෙන ඉන්නවා. ටීවී එක බලමින් එයා ඉන්නේ. ටීවී එක උඩ පුරුෂෙක් ඉන්නවා. තව එක ගෑනු ළමයෙක් ඉන්නවා ජනේලෙන් එළිය බලාගෙන ඉන්නේ එයා. තව එක ගෑනු ළමයෙක් මෙහා පැත්තේ ඉඳගෙන ඉන්නවා. එයා මොනවද ලියමින් ඉන්නේ. අර එහා පැත්තේ පොඩි රාක්කයක් තියෙනවා. ඒ රාක්කේ උඩ ටේබල් ලැම්ප් එකක් තියෙනවා. තව බ්ලවුස්වක් තියෙනවා. හරි? ඔන්න ඔය වගේ කතන්දර කීපයක් තමයි මේ පින්තූරේ පේන්නේ. හරි? අපි ඉක්මනට යමු මේක සාකච්ඡා කරන්න. This is the picture of a sitting room. මේ ශාලයක පින්තූරයකි නෑ. නැත්තම් මොකද්ද? මේ විසිට කාමරයක පින්තූරයකි. There are two men. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. Man කියන්නේ මිනිහා. Men කියන්නේ මිනිස්සු. Two men කියන්නේ මිනිස්සු දෙන්නෙක්. There are two men and මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. පොතේ ගෑනුත් දෙන්නෙක් ඉන්නවා. There are two men and two women. Two women කිව්වොත් වැරදි. There are two men and two women in the picture. The seated on the settee. කවුද settee එකන් ඉන්නේ? The man seated on the settee. settee ඉඳගෙන ඉන්න මිනිහා is කියලා නවත්තලා තියෙනවා. is TV. TV එක මොකද්ද කරන්නේ?
නරඹමින් ඉන්නේ present continuous tense is තියනවා නේද මම is watch කියලා එහෙම කිව්වොත් වැරදි is watching TV the man seated on the seat is watching TV එක සෙටියේ ඉඳගෙන ඉන්න මිනිහා TV එක රූපවාහිනිය නරඹමින් ඉන්නවා there is on the TV එක උඩ මොකෙක්ද ඉන්නේ කළු පාටට වෙන්නේ පූසෙක් ඉන්නවා වෙනවා there is a cat on the TV the woman seated at the table මේසේ the woman seated at the table මේසේ ළඟ ඉඳගෙන ඉන්න ගැහණිය is මොකක්ද ඒ කරමින් ඉන්නේ නේ ටේබල් එක ළඟ ඉඳගෙන ඉන්න ගැහණු කෙනා මොකද කරමින් ඉන්නේ පොතක ලියමින් ඉන්නවා is writing හරි is writing යා ලියමින් ඉන්නේ is write කියලා කිව්වොත් වැරදි writing the other woman අනිත් ගැහණිය is out of the අනිත් ගැහණිය ජනේලෙන් එළිය බලාගෙන ඉන්නේ is කියලා තියෙනවා එහෙනම් present continuous ලියන්න ඕනේ the other woman is looking out of the මොකෙන්ද එළිය බලාගෙන ඉන්නේ ජනේලෙන් is looking out of the window අනිත් ගැහණිය ජනේලෙන් එළිය බලමින් ඉන්නවා හරියට there is and on the shelf කියන්නේ රාක්කය උඩ දෙකක් තියෙනවා ಜಾති එකක් තමයි clock there is a clock and a lamp on the shelf රාක්කය උඩ ඔරලෝසුවක් සහ lamp එකක් ලාම්පුවක් තියෙනවා හරි බොහොම ලේසියෙන් මම හිතනවා ඔයාලා මේක තේරුම් ගන්න ඇති කියලා ඉස්තර 10ටම එකට භාගය ගානේ ලකුණු 10ක් එනවා ලකුණු 5ක් එනවා ඉස්තර 10ටම උත්තර හරිනවා එකට භාගය ගානේ හම්බෙන්නේ හරි එකක් 9ක් හරිනවා ලකුණු 4මාරයි හරි අපි යමු හතරවෙනි අභ්‍යාසය හතරවෙනි අභ්‍යාසයෙන් මෙහෙමයි වෙන්නේ මෙන්න මේ වගේ විස්තරයක් දීලා තියෙනවා ඒ විස්තරය ඇසුරෙන් ප්‍රශ්න 10ක් අහලා තියෙනවා ඒ ප්‍රශ්න 10 මම මේකේ ලිව්වේ නෑ හරි ඔයාලා ලියා ගන්න ප්‍රශ්න 10ක් ලියලා තියෙනවා හරි ප්‍රශ්න 10ක් ඔයාලට පේපර් එකේ තියෙනවා ඒ ප්‍රශ්න 10ට උත්තර මම කියනවා හරි මොනින්ම ඡේදය හොඳට කියවන්න ඕනේ මේ ඡේදය හොඳට කියවලා ඒ ඡේදය කියවුවට පස්සේ ඒකේ අවබෝධය අරගෙන ප්‍රශ්න දෙකට ගිහින් උත්තර ලියන්න හරි අපි කියන්නේ යමු ඡේදය ඊට කලින් මේකේ තියෙන අමාරු වර්ෂන් ටික දාගෙන ඉන්න vocabulary එකට right again man the people of Nepal are of several different කියන්නේ විවිධ tribes කියන්නේ ගෝත්‍ර and speak කතා කරනවා different languages විවිධ භාෂාවන් in the higher valley කියන්නේ ඉහළ නිම්නය live the Tibetans කියලා ගෝත්‍රික කණ්ඩායම while in the center කියන්නේ මධ්‍යම කියන එක මැද and west බටහිර live the Nivas and Gurkhas Nivas සහ Gurkhas කියන ගෝත්‍රික කණ්ඩායම් වල නම් the Sherpas තවත් ගෝත්‍රික කණ්ඩායම another mountain tribe තවත් කඳු ආශ්‍රිත ගෝත්‍රික කණ්ඩායමක් of Nepal नेपाले have become කියන්නේ වෙනවා famous ප්‍රසිද්ධ porters කියන්නේ කුලියට බඩු අදින අය porters guides මඟ පෙන්නනවා international අන්තර්ජාතික climbing expeditions කඳු නැගීමේ ගවේෂණවලට expeditions කියන්නේ ගවේෂණ the Gurkhas belong අයිති වෙනවා Hindu religion Hindu ආගම but some of Nepal ජාතිකයන් Nepalese have embraced කියන්නේ වැළඳ ගන්නවා embrace කියන්නේ වැළඳ ගත්තා Buddhism බෞද්ධ ආගම there are a number of schools කියන්නේ පාසල් and a university කියන්නේ විශ්වවිද්‍යාලය with narrow streets පටු මාවත් narrow streets brick houses ගඩොල් සහිත නිවාස many temples ගොඩක් පන්සල් temples
ටිම්බර් කියන්නේ දැව. ටුවරිසම් කියන්නේ සංචාරක කර්මාන්තය. මේජර් ඉන්ඩස්ට්‍රීස් ප්‍රධාන කර්මාන්ත වෙනවා. හරි. ඔන්න ඔය වචන ටික ලියාගන්න. හරි. ඊට පස්සේ අපි යමු අභ්‍යාසයට මේක සාකච්ඡා කරමු. වචන ටික ලියුවට පස්සේ. හරි බලමු. The people of Nepal are of several different tribes. නේපාල ජාතිකයින් නේපාලයේ ඉන්න මිනිසුන් විවිධ ගෝත්‍ර වලට අයත් and speak different languages. විවිධ භාෂා කතා කරනවලු නේපාලේ මිනිස්සු. In the higher valleys නේපාලයේ ඉහළ නිම්නවල කියන්නේ කඳු ආශ්‍රිතව live the Tibetans. Tibetans කියන ගෝත්‍රික කණ්ඩායම ජීවත් වෙනවා. ආයෙනම් එක ගෝත්‍රික කණ්ඩායමක් තමයි Tibetansලා උන් ජීවත් වෙනවා කඳු ආශ්‍රිතව ඉහළ නිම්නවල in the higher valleys. While in the center and west මධ්‍යම පැත්තේ සහ බටහිර live the Nivas and Gurkhas. එහෙනම් නිවර්ස්ලා ජීවත් වෙනවා කොහෙද? සෙන්ටර්. නිවර්ස්ලා ජීවත් වෙනවා සෙන්ටර් එකේ. මැද නේපාලයේ මැද. ටයිබටස්ලා ජීවත් වෙන්නේ හයර් වැලියේ. ඉහළ නිම්නවල. higher valley. Nivas west live the Gurkhas. බටහිර ජීවත් වෙන්නේ කවුද? Gurkhasලා. Gurkhasලා ජීවත් වෙනවා බටහිර west. Right? හරි එතන එක තේරෙන්නේ. The Sherpas, another mountain tribe of Nepal. The Sherpas, another mountain tribe of Nepal. Sherpasලා කියන්නේ තවත් එක්තරා කඳු ආශ්‍රිත ගෝත්‍රික කණ්ඩායම. Another mountain tribe of Nepal. Sherpasලා. එහෙනම් තව ගෝත්‍රික කණ්ඩායමක නම Sherpas. Have become famous as porters. ඒ Sherpas කියන ගෝත්‍රික කණ්ඩායම කඳු ආශ්‍රිත ගෝත්‍රික කණ්ඩායම have become famous as porters. ප්‍රසිද්ධ වෙලා තියෙනවා කුලියට බඩු අදින අය හැටියට. And guides for international climbing expeditions. ආයි කටි තව කාර්යයක් කරනවා මොකද? Guides උපදෙස් දෙනවා for international climbing expeditions. අන්තර්ජාතික කඳු නැගීමේ ගවේෂණ වලට. එහෙනම් Sherpasලා කාර්යයන් දෙකයි. මොකද්ද? එකක් තමයි they have become famous as porters. ඒකට ප්‍රසිද්ධ වෙලා තියෙනවා කුලියට බඩු අදින අය හැටියට. අනිත් එක මොකද්ද? Guides for international climbing expeditions. අන්තර්ජාතික කඳු නැගීමේ ගවේෂණ වලට උපදෙස් දෙනවා මාර්ගෝපදේශ දෙනවා ගයිඩ් කරනවා. හරි? අයිගල් the Gurkhas belong to Hindu religion. Gurkhasලා අයිති වෙන්නේ හින්දු ආගමට. But some of Nepalese have embraced Buddhism. Gurkhasලා අයිති වෙන්නේ හින්දු ආගමට. නමුත් සමහර නේපාල ජාතිකයින් have embraced වෙනදකට තියෙනවා Buddhism බුදු දහම. හරි? අයිගල් there are a number of schools and a university in Nepal. නේපාලයේ විශ්වවිද්‍යාලයක් සහ number of schools පාසල් ගණනාවක් තියෙනවා. එක යුනිවර්සිටි එකයි යුනිවර්සිටි කියලා තියෙන්නේ. හරි? එක විශ්වවිද්‍යාලයක් සහ පාසල් ගණනාවක් නේපාලයේ තියෙනවා. Right. Next one. The capital is Kathmandu, a town of about 235,000 people. Capital එක අගනගරය කත්මණ්ඩු මම ගමා එකක් තියෙන්නේ කත්මණ්ඩු ගැන සුට්ටක් පැහැදිලි කරනවා a town of about 235,000 people 2,35,000ක් පමණ ජනතාව වෙසෙන නගරයක් මොකද්ද අගනගරය වන කත්මණ්ඩු with narrow streets of brick houses and many temples ඒ අගනගරේ තව මොනවද තියෙන්නේ narrow streets පටු මාවත් brick houses ගඩොල් සහිත නිවාස and many temples ගොඩක් temples ඒ කියන්නේ පන්සල් ආයෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දක්වා කියන්නේ කත්මණ්ඩු ගැන ඒ බලන්න the capital is Kathmandu අගනගරේ කත්මණ්ඩු කමා එකක් දාලා කත්මණ්ඩු ගැන explain කරනවා a town of about 235,000 people with narrow streets of brick houses and many temples ගොඩක් පන්සල් සහ ගඩොල් සහිත නිවාස සහිත
පටු මාවත් සහිත 2,35,000 පමණ ජනතාව වෙසෙන නගරයක්. ඊගා කියමු timber and tourism are major industries. දැව සහ සංචාරක කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයන් වෙනවා. මම හිතනවා මේක හොඳටම තේරුම් ගන්න ඇති කියලා. මේකේ ප්‍රශ්න ටික මම බෝඩ් එකේ ලිව්වේ නෑ. නමුත් මම ප්‍රශ්න ටික කියවනවා උත්තරත් කියනවා. capital අගනගරේ පළවෙනි ප්‍රශ්නේ capital. ඔයාලා දන්නවා capital එක මොකද්ද? කත්මණ්ඩු කියලා අංශ එක ආවා. population of capital city දෙවෙනි ප්‍රශ්නය. population of capital city අගනගරේ ජනගහනය 2,35,000 235,000 people. එහෙම ලිව්වනම් ඉලක්කමෙන් ලිව්වත් අවුලක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නය 3 4 5 6 ඒ හතරම එකට තියෙන්නේ. tribes කියලා තියෙන්නේ. ඒ කියන්නේ අංක 3 ඉස්සරහින් 4 ඉස්සරහින් 5 ඉස්සරහින් 6 ඉස්සරහින් tribes ටික ගෝත්‍ර ටික ලියන්න ඕනේ. ගෝත්‍ර හතරනේ තියෙන්නේ. මොනවද ඒ ගෝත්‍ර හතර? Tibetans, Nivers, Gurkhas and Sherpas. ඔය හතර ලිව්වනම් හරි. හරි අපි ආ පස්වෙනි එකට. sorry හත්වෙනි ප්‍රශ්නෙට දැන් යමු. 7 සහ 8 එකට තියෙන්නේ. religions කියලා තියෙනවා. මොනවාද religions දෙකක් තියෙන්නේ. මොනවාද? මේකේ සඳහන් වෙන religions දෙකයි. මොනවාද? එකක් Buddhism අනිත් එක Hindu. Hindu and Buddhism කියලා ලියවන හරි. 8 වෙනි එකට Buddhism 9ට Hindu කියලා. 7ට Buddhism 8ට Hindu කියලා ලියවන එක දෙක මාරු කරලා ලියවත් කොහොමද ලියවන හරි. 9 සහ 10 අහලා තියෙන්නේ industries. industries කියන්නේ කර්මාන්ත. කර්මාන්ත දෙකක් සඳහන් වෙනවා. මේක එකක් timber අනිත් එක tourism. එහෙනම් ඒ කර්මාන්ත දෙක ලියවනම් ඒත් හරි. හරි එහෙනම් ප්‍රශ්න 10ටම උත්තර ගත්තා කියලා හිතනවා. හරි. අපි එන ඊගාව පස්වෙනි අභ්‍යාසයට යමු. අපි 2001 O level paper එකේ ඔයාලගේ text number 5 එක සාකච්ඡා කරමු. හරි. ඒක බහතර බලා ගන්න. ඒකත් ලේසි ප්‍රශ්නයක්. මම හිතනවා ඔයාලා ලකුණු 5න් 5 ඉලක්කයට යන්නේ නැති මේ ප්‍රශ්නේ කියලා. හරි අපි ප්‍රශ්නේ මුලින්ම කියලා ඉමු. Use the words in the boxes to describe the people. People කියන්නේ මිනිස්සු. Describe කියන්නේ විස්තර කරනවා. Use the words. Use කියන්නේ භාවිතා කරන්න. Use the words in the boxes. පෙට්ටි වල තියෙන වචන භාවිතා කරන්න to describe people. මිනිසුන් විස්තර කිරීම සඳහා. හරි? ඔයාගේ පේපර් එකේ පින්තූරයක් තියෙනවා. මේ පින්තූරේ මම මෙහා පැත්තේ දාන්නම්. හරි? එතකොට මේ පින්තූරේ ඔයාලට පැහැදිලිව පේනවා. පින්තූරේ ඉන්නවා මිනිස්සු 3 දෙනෙක්. හරි? මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා මෙන්න මේ විදිහේ මිනිස්සු 3 දෙනෙක්. අයිනම ඉන්නවා ටිකක් තරුණ අවුරුදු 40ක විතර මිනිස්සෙක්. එයා ටිකක් කොටයි. හරි? මැද ඉන්නවා කාන්තාවක්. ඒ කාන්තාව උසයි දෙපැත්තෙන් ඉන්නේ පිරිමි දෙන්නේ මැද ඉන්නේ කාන්තාවක්. ඒ මැද ඉන්න කාන්තාව උසයි. එයාට කොට කොණ්ඩයක් තියෙන්නේ. සාරියක් ඇඳලා ඉන්නේ. එතකොට මෙහා පැත්තේ ඉන්න මිනිස්සයා එයා අවුරුදු 40ක විතර මිනිස්සයා එයාට තියෙනවා කැරලි කොණ්ඩයක් කැරලි සහිත කොණ්ඩයක් සහ එයාට තියෙන උඩු රැවුල. එයාට උඩු රැවුලක් තියෙනවා. හරි? මෙහා පැත්තේ ඉන්න මිනිස්සයා හැරමිට්ටක් අල්ලගෙන ඉන්නේ වයසක මිනිස්සෙක්. එයාට යටි රැවුලක් තියෙනවා. හරි? යටි රැවුලක් එයාට තියෙනවා. හරි? එයාගේ ඔළුවේ කොණ්ඩේ නෑ තට්ටයක් තියෙන. එහෙනම් මැද ඉන්න කාන්තාවට කොට කොණ්ඩයක් තියෙනවා. අවුරුදු 40 විතර මිනිස්සයාට කර්ලි හෙයා එකක් තියෙන්නේ. කර්ලි හෙයා එකක් තියෙන එයාට උඩු රැවුලක් තියෙනවා. අර තට්ටයක් තියෙන මිනිස්සයා වයසක මිනිස්සයාට තට්ටයක් තියෙන හැරමිට්ටක් අල්ලගෙන ඉන්නේ. එයාට යටි රැවුලක් තියෙන. ඔන්න ඔය ටික ඔයාලට පේනවා පිටුරේ දිහා බැලුවම මෙන්න මේ O level paper එකේ. හරි? අපි මේ ප්‍රශ්නේ උදාහරණේ දීලා තියෙනවා. ඊටු දෙක තමයි ඒවා ෆිල් කරන්න ඕනේ. හරි? පළවෙනි කොටට දීලා තියෙනවා. මම ඒක කියවන්නම්කෝ. හරි? කියවන්න බලන්න. I got on the train and found my seat. I got on the train. මම කෝච්චියට නැග්ගා. And found my seat. කෝච්චියට නැගලා මම මගේ ආසනය හොයාගත්තා. ඒ කියන්නේ ආසනයට ගිහින් ඉඳගත්තා කියන එක කියන්නේ. I got on the train and found my seat. There was only one other person in the compartment. Compartment කියන්නේ මැදිරිය. There was only one other person in the compartment. මැදිරියේ තවත් එක ළමයෙක් විතරයි හිටියේ. එක පුද්ගලයෙක් විතරයි හිටියේ. හරි?
compartment කියන්නේ මැදිරිය. ඔන්න අපිට වැදගත් ටික ඊගාවට එනවා. He was a ඔහු short man. ඔහු කොට මිනිස්සෙලු. බලන්න මේ කොට කියන වචනයක ලියලා තියෙනවා. He was a short man in his 30s. ඔහු කොට මිනිස්සෙලු අවුරුදු 30 පසුවන. With curly black hair. With curly black hair. එයා දැන් මෙයා නැග්ගා කෝකට නැගී කෝච්චියට නැග්ගා. කෝච්චියට නැගලා ආසනයේ ඉඳගත්තා. There was only one other person in the compartment. එයා නැග්ගට පස්සේ තව ඒ මැදිරියටම හිටියේ තව එක මිනිහෙක් විතරයි. ඒ මිනිහයා ගැන තමයි මේ කියන්නේ. He was a short man. ඒ මිනිහයා කොට මිනිහෙක්ලු. He was a short man in his 30s. අවුරුදු 30 විතර පසු වෙන කොට මිනිහෙක්ලු with curly black hair. Curly black hair. කැරලි සහිත කොට කොණ්ඩයක් කියන. කළු කොණ්ඩයක් කියන. කැරලි සහිත කළු කොණ්ඩයක් කියන. And mustache. තව තියෙනවා යාට උඩු රැවුල mustache කියන්නේ උඩු රැවුල mustache. හරි? උඩු රැවුල. He was wearing a brown raincoat. ඔහු පැළඳගෙන හිටියලු brown raincoat එකක්. ඒ කියන්නේ දුඹුරු පාට වැහි කබායක්. He was wearing a brown raincoat. ඔහු දුඹුරු පාට වැහි කබායක් පැළඳගෙන සිටියා. එහෙනම් මේ බලන්න වාක්‍යය. I got on the train and found my seat. මම කෝච්චියට නැගලා මගේ ආසනය හොයාගත්තා. මම ඉඳගත්තා. There was only one other person in the compartment. මැදිරියට හිටියේ තවත් එක් පුද්ගලයෙක් විතරයි. He was a short man in his 30s. ඒ පුද්ගලයා අවුරුදු 30 පමණ පසු වෙන කොට මිනිහෙක්. With curly black hair. යාට තිබ්බා කැරලි සහිත කළු කොණ්ඩයක් and a mustache. තව තිබ්බා උඩු රැවුලක්. He was wearing a brown raincoat. ඔහු ඇඳගෙන හිටියා, පැළඳගෙන හිටියා. මොකද්ද? දුඹුරු පාට වැහි කබායක්. brown raincoat එකක්. right? අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට යමු. හරි? අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ මෙන්න මේ උදාහරණය බලන්න. බලන්න පළවෙනි උදාහරණේ මේ හිස්තැන් වල තියෙන වචන ටික මේ කොටුවේ තියෙනවා. එහෙනම් මේ දෙවෙනි කොටුවේ තියෙන වචන ටික මේක ලියද්දි මේ උදාහරණේ බලන්න යන්න. ඒකට පටන් ගන්න තියෙනවා she කියලා. මේ බලන්න පළවෙනි උදාහරණය he was a short man. එහෙනම් මේක she was ඇය ගැන කියන්නේ කාන්තාව උසයි. she was a tall. she was a tall. අරයා man නම් මෙයා woman. she was a tall woman. අරයා බලන්න he was a short man in his 30s. එහෙනම් she was a tall woman in her 20s. නේ 20යි කියලා කියනවා. in her 20s. අරයාට curly black hair එකක් තියෙනවා. මෙයාට තියෙන short hair එකක්. එහෙනම් with short hair. with short hair. එහෙනම් short කියන එකත් කැපුවා හැකි, hair කියන එකත් කැපුවා හැකි. with short hair and a mustache. දැන් ගෑනු කෙනාට උඩු රැවුලක් නැහැ. ඒ වාක්‍ය and a mustache කියන කැලලට එනම් full stop තිබ්බා. ඒක ලියන්නේ නැහැ. හරි? He was wearing a brown raincoat. මෙයා ඇඳගෙන ඉන්නේ මොකද්ද? කාන්තාව ඇඳගෙන ඉන්නේ මොකද්ද? She was wearing a beautiful තියේ green තියේ සාරි තියේ. එහෙනම් මේ වචන තුන ගලපලා දාන්න. She was wearing a beautiful ලස්සන green color saree. බලන්න අල්ගය දැන් සම්බන්ධනික he was a short man in his 30s. she was a tall woman in her 20s. අරක with curly black hair මේක with short hair. අරක and a mustache කියලා දියේ මෙයාට උඩු රවුලක් නැහැ. අරක he was wearing a brown raincoat. මේක she was wearing a beautiful green saree. පැහැදිලිද? ආයෙනම් පැහැදිලි. beautiful උත් ඉවරයි, green උත් ඉවරයි, saree උත් ඉවරයි. එතකොට දෙවෙනි ප්‍රශ්නේත් හරි. හරි? අපි යනවා දැන් තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ නම් ඔයාලා දන්නවා පළවෙනි ප්‍රශ්නේ අර මෙහා පැත්තේ ඉන්න කොට මිනිස්සයා ගැන කියවුණා. දෙවෙනි ප්‍රශ්නේ මැද ඉන්න කාන්තාව ගැන කියවුණා. එහෙනම් තුන්වෙනි එකේ කියවෙන්න ඕනේ අනිවාර්යෙන් අර අයිනේ ඉන්න වයසක මිනිස්සයා ගැන, තට්ටේ තියෙන මිනිස්සයා ගැන.
යටි රවුලකුත් තියෙනවා යාර. හැරමිට්ටක් අල්ලගෙන ඉන්නේ. ඔයාගේ පින්තූරේ පැහැදිලිව ඔයාගේ පේපරේ ඇති. හරි අපි යමු. At the next station ඊළඟ නැවතුම් පොලේදී next station an old man වයසක මිනිහෙක් got in and sat නැගලා ඉඳගත්තා. ඇතුළට ඇවිල්ලා ඉඳගත්තා. කෝච්චිය ඇතුළට ඇවිල්ලා හරි in the corner of the compartment. දැන් මුලින්ම අර මිනිස්සෙක් නැග්ගන්නේ ට්‍රේන් එකට නැගලා ෆවුන්ඩ් එයාගේ සීට් එක හොයාගත්තානේ. කවුද? කොට මිනිස්සයා. හරි? කොට මිනිස්සයා හොයාගෙන මිනිස්සෙක් නැග්ග ඒ කෝනර් එකේ ඉන්නවා දැක්ක කොට මිනිස්සෙක්. ඒ කොට මිනිස්සයා ගැන පළවෙනි ප්‍රශ්නේ කියෝ. දෙවෙනි ප්‍රශ්නේ ගැහණු කෙනෙක් ගැන කියෝ. තුන්වෙනි ප්‍රශ්නේදී at the next station ඊළඟ නැවතුම් පොලේදී an old man got in වයසක මිනිස්සෙක් ඇවිල්ලා sat in the corner of the compartment. මේ compartment එක නැත්නම් මැදිරියේ මුල්ලේ ඉඳගත්තලු. මැදිරියේ මුල්ලේ ඉඳගත්තා. sat කියන්නේ ඉඳගත්තා. sit කියන්නේ ඉඳ ගන්නවා. sat කියන්නේ ඒක past tense එක. he was එහෙනම් එක සරලයි. ඔහු ගැන ලියන්න තියෙන්නේ මේ වගේ. එහෙනම් අරක he was a short man. එහෙනම් මේක he was ඒ කොට මිනිස්සෙක්. ඒ මිනිස්සයාත් කොට මිනිස්සෙක්. එයා උස නැහැ. එයාත් අර අවුරුදු 30 මිනිස්සයා ගානමයි උස. කාන්තාව තමයි උස. එහෙනම් he was a short man කෙනෙක් මිනිස්සෙක්. he was a short man in his 30s. මෙයා in her 20s. මෙයා එන in his 70s. හත්තවයි කියන දේම. in his 70s මෙයාට තිබ්බේ කැරලි සහිත කළු කොණ්ඩය with curly black hair. මෙයාට තිබ්බේ with short hair. මෙයාට මොකක්ද තියෙන්නේ? මෙයාට කොණ්ඩයක් නැහැ. with bald තට්ටය කියන්නේ bald තට්ටය සහිත. හරි? මේවා with curly black hair and mustache. හරි? උඩු රැවුලක් සහිත. මෙයාට මොකක්ද තියෙන්නේ? beard යටි රැවුලක්. beard කියන්නේ අතු රැවුලක්. එහෙනම් and beard යටි රැවුලක්. හරි? යටි රැවුලක්. යටි රැවුල මොන යටි රැවුලක්? දිග යටි රැවුලක්. දිග යටි රැවුල. මේ හරියට තියෙනවා. එහෙනම් with bad and long beard කියලා දාන්න. long beard. එතකොට long කියන වචනේ කැපෙනවා. තව වචන එකයි තියෙන්නේ. මොකද්ද ඒක වචනේ? walking stick. හරි? මේවා he was wearing a brown raincoat. ඔහු පැරදගෙන හිටියා මොකද්ද? දුඹුරු පාට රහි කපාය. he was wearing a beautiful brown green saree. she was wearing a beautiful green saree. අය ඇඳගෙන හිටියා ලස්සන කොළ සාරියක්. මෙයාට තියෙන මොකද්ද? සැරයටිය. walking stick. beard කියන්නේ යටි රැවුල. walking stick කියන්නේ සැරයටිය. ඔහුට තිබ්බා සැරයටිය. එහෙනම් කොහොමද කියන්නේ? he had a walking stick. කියලා යන්න පුළුවන්. he has a walking stick. ඒකම පුළුවන්. හරි? මේ විදිහට කියනවා නම් he was a walking stick කියන්න පුළුවන්ද? මේ දැන් සමහර ළමයි කියනවා නේද? he was wearing a brown raincoat. he was wearing a beautiful green saree. he was a walking stick. he was a walking stick කියන්නේ ඔහු සැරයටියක් කියන්නේ. හරි? ඔහු සැරයටියක්. එහෙම ගන්න බෑ. ඔහු සැරයටියක් රැගෙන යමින් සිටියා වගේ එකක් ගන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? he was carrying a walking stick. ඒ කියන්නේ මොකක්ද ළමයි? ඔහු සැරයටියක් රැගෙන යමින් සිටියා. carry කියන්නේ රැගෙන යමින් කියන අර්ථය. carry කියන්නේ රැගෙන යනවා. හරි? හරි එහෙනම් walking stick කියන වචනය ඉවරයි. හරි? ඔයා මේ වචන ටික කම්ප්ලීට් වෙන්නේ නැතුව මොන හැරෙල ලිව්වත් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි? මේ වචන ටික තියෙන්න ඕනේ ඒ අදාළ ලියන කොටසේ. මේ උදාහරණයක් දීලා තියෙන්නේ ඒ නිසා. හරි? එහෙම නැතුව ඔයා වෙන බයිලා මේ පින්තූරේ දිහා බලන්න පින්තූර විස්තර කිරීම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරි? මේක වෙනම ප්‍රශ්නයක්. හරි? එතකොට පින්තූරේ දිහා බලන්න ඔයාලා හිතෙන જાති ලිව්වට වැඩක් නැහැ. හරි? මෙන්න මේ වචන ටික විතරයි ලියන්න ඕනේ. ඒ හින්දා ඔයා මේ ලියන ප්‍රශ්නේ
You should have to write complete answers if you want. එහෙනම් හරියට ලියනකොට හරියට උත්තර ටික ගන්න. හරි? එහෙනම් ලකුණු ඔක්කොම හරිනම් ප්‍රශ්නේ හරිනම් ලකුණු 5ක් දාගන්න. අපි යම් ඊළඟ 6 වෙනි ප්‍රශ්නයට. හරි පුතේ අපි question number 6 එකට යමු. හරි? question number 6 එකේ මෙතන තියෙන්නේ කෙටි රචනාවක් ලියන්න. කෙටි රචනාවක් කියන්නේ වචන 50ක පොඩි රචනාවක් ලියන්න තියෙන්නේ. හරි? එතකොට අලුත් සිලබස් එකේ මෙන්න මේ ප්‍රශ්නය ටෙක්ස්ට් නම්බර් 8 එකට එන්නේ 8 වෙනි අභ්‍යාසයට ෂෝට් එසේ එක ලියන්න ඉන්නේ වචන 50ක කෙටි රචනාව. හරි? එතකොට මේ කෙටි රචනාව අවුරුදු 20ක විභාග ඉතිහාසය ගත්තට පස්සේ හරි? කෙටි රචනාව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට එනවා. ආකෘති දෙකයි. හරි? එකක් තමයි කෙටි රචනාව ලියන්න අවශ්‍ය මාතෘකාව දෙනවා. උදාහරණයක් විදිහට කියන්න my mother ගැන ලියන්න දෙනවා. my mother කියලා මාතෘකාව දෙනවා. ඒ මාතෘකාව දීලා ඒ රචනාව කෙටි රචනාව ලියන්න ඔයාලට උදව් වෙන විදිහට පොඩි දත්ත කීපයක් දෙනවා. දත්ත ටිකක් දෙනවා. දත්ත දෙන්නේ සාමාන්‍ය ප්‍රශ්න විදිහට නැත්නම් පොයින්ට්ස් වශයෙන් එහෙම දෙනවා. සමහර දෙවෙනි ආකෘතිය තමයි කෙටි රචනාවේ මාතෘකාව දෙනවා කිසිම දත්තයක් නැහැ. my mother කියලා දුන්නා ඔයාව රචනාව ලියන්න. පැහැදිලි කතාව? හරි එහෙනම් ආකෘති දෙකයි. එකක් තමයි මාතෘකාව දීලා දත්ත දෙන එක. මෙන්න මේකට තමයි දත්ත කියන්නේ. මේ දත්තයක් විදියට ඔයාලට මේ රචනාව ලියන්න උදව් වෙන දත්තයක් තියෙනවා. මාතෘකාව දීලා දත්ත දෙනවා. අනිත් එක මාතෘකාව දීලා කිසිම දත්තයක් දෙන්නේ නැහැ. ඔයා තනියම ලියන්න. හරි? එහෙනම් 2001 O level paper එකේ බලමු අපි මේ ආකෘති දෙකෙන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ. 2001 ඇවිල්ලා තියෙන්නේ මාතෘකාව දීලා දත්ත කීපයක් දෙනවා උත්තර ලියන්න ඔයාලා පුරුදු වෙන්න. උත්තර ලියන්න ලේසි වෙන්න. දත්ත 6ක් තියෙන්නේ මෙතන මේ. දත්ත 6ම තියෙන්නේ ප්‍රශ්න ඇසුරේ. හරි? ඔයා මේ ප්‍රශ්න වල උත්තර ලියවන හොඳ රචනාවක් ඔයාලා ලියා ගන්න පුළුවන් වෙනවා. හරි? අපි ආ ටෙක්ස්ට් නම්බර් 6 එකේ ප්‍රශ්නේ කියමුකෝ. Write about a festival or national celebration in Sri Lanka. ලියන්න festival උත්සවයක් or national celebration ජාතික සැමරුමක් ගැන. ලියන්න උත්සවයක් හෝ ජාතික සැමරුමක් ගැන ලංකාවේ. හරි? ආයෙනම් ඔයාලට ලියන්න තියෙන්නේ උත්සවයක් හරි ජාතික සැමරුමක් හරි දෙකෙන් එකක් ගැන. උත්සවයක් කියන්නේ මොකක්ද? හරි? උත්සව කියන්නේ වෙසක්, පොසොන්. එතකොට ඒ ඔක්කොම මොනවද? ඒවා ඔක්කොම ගැනෙන්නේ මොනවටද? උත්සව. they are festivals. හරි? එතකොට නත්තල් ඒවා ඔක්කොම මොනවද? ක්‍රිස්මස් කියලා අපි කියනවා. හරි? ඒවා ඔක්කොම උත්සව. එතකොට national celebrations කියන්නේ මොකක්ද? ජාතික සැමරුම. හරි? උදාහරණයක් විදිහට ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ. නිදහස් දිනය. හරි? අන්න ඒ වගේ ඒවාට කියනවා ජාතික සැමරුම් කියලා. හරි? හරි. ඔය දෙකේ එකක් ගන්න ලිව්ව හැකි. මම ඔයාලට ලේසි උත්සවයක් ගන්නම්. ඔයාලා හැමෝම දන්න වෙසක් උත්සවය ගැන අපි ලියමු රචනාවක්. හරි? එතකොට වෙසක් උත්සවය ගැන ලියද්දී ඔයාට මාතෘකාව විතරක් දීලා ලියන්න දුන්නොත් ඒක ඇත්තටම ඔයා හිතලා ලියන්න ඕනේ තනියම. වෙසක් ෆෙස්ටිවල් කියලා දුන්නා මාතෘකාව ඔයා තනියම හිතලා ලියන්න ඕනේ. අපි වචන 50 ඉන්න සාමාන්‍ය වාක්‍ය 7ක් 8ක් කියලාදී වචන 50 සම්පූර්ණ වෙනවා. හරි? වාක්‍ය 8ක් කියලා හිතමු. එතකොට දැන් මේ අවුරුද්දේ 2001 O level paper එකේ මේක ඇත්තටම ලේසි. මොකක්ද වෙලා තියෙන්නේ මේකේ? රචනාවේ මාතෘකාව දීලා මාතෘකාව කැමතිද තෝරගන්න ඕනේ. ෆෙස්ටිවල් එක අපි තෝරගන්නවා. ෆෙස්ටිවල් එකත් අපි වෙසක් තෝරගන්න. ඒ ඇසුරේ ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. ඇත්තම කියනවා නම් මේ ප්‍රශ්න 6කට පිළිවෙලට උත්තර ලිව්වොත් උත්තරේ හම්බ වෙනවා. හොඳ රචනාවක් කියනවා. හරි අපි එනම් පිළිවෙලට උත්තර ලියන්න මම මේක පොඩ්ඩක් අංක කරගන්නවා මේ අහලා තියෙන ප්‍රශ්න ටික. ඔයාගේ පේපර් එකේ තියෙන එක අංක 6ක් විදිහට අංක කරගන්නවා. අපි එකින් එක උත්තර දීගෙන යමු. What is the festival or celebration called? නිදා සැමරුමට හරි උත්සවයට හරි කියන නම මොකක්ද කියලා අහන්නේ. What is the festival or celebration called? මොකක්ද ඒකට ආමන්ත්‍රණය කරන්නේ? මොකක්ද ඒකට කියන්නේ? දැන් අපි කියන්නේ වෙසක්නේ. නිකම්ම වෙසක් කියලා ලිව්වොත් මේකට උත්තරේ ගත්තොත් වෙසක්. මේකට උත්තරේ වෙසක්. වෙසක් කියලා ලිව්වට ඒක රචනාවක් වෙන්නේ නැහැ ළමයි. එහෙනම් වෙසක් කියන එක පොඩ ලස්සනට ලියන්න ඕනේ. හරි? ඒක රචනාවට ගැලපෙන හැටියට. එහෙනම් රචනාවට ගැලපෙන හැටියට අපි ලියනවා වෙසක් යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික උත්සවයකි. ඔන්න ඔය වගේ වාක්‍යයක් ලියන්න හැකියි. වෙසක් යනු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික ස්ථාන ආගමික උත්සවයකි. කොහොමද කියන්නේ? Vesak is ප්‍රධාන කියන්නේ major. එක්තරා ප්‍රධාන one of the major. Vesak is one of the major religious festival. Vesak is one of the major religious festival in Sri Lanka. Right. Vesak is one of the major religious festivals in Sri Lanka. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි ඇත්තම කතාව. හරි. ඒතකොට රචනාව එක්ක. ඊට දෙවෙනි ප්‍රශ්නේ. දැන් මේකට උත්තරේ වෙසක් කියලා ලියන්නද? ඒක දික් කරලා ලියව එච්චරයි කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරේ දික් කරලා ලියන්න. What time of year does it take place? අවුරුද්දේ මොන කාල සීමාවෙදීද පැවැත්වෙන්නේ? අවුරුද්දේ මොන කාල සීමාවෙදීද පැවැත්වෙන්නේ? ඒක පැවැත්වෙන්නේ මොන කාල සීමාවකද? මැයි මාසේ. එහෙනම් මේකට උත්තරේ මැයි කියන එකනේ. එහෙනම් මැයි කියලා නිකන් ලියවට වැඩක් නැහැ. ඒක රචනාවක් වෙන්නේ නැහැ. ආයෙනම් එය පැවැත්වෙන්නේ මැයි මාසේ කියලා ලියන්න. කොහොමද එය පැවැත්වෙන්නේ මැයි මාසේ කියලා ලියන්නේ? මේ තියෙන්නේ. ආයෙනම් කොහොමද ලියන්නේ? It takes place the takes place the takes place. It takes place. මොකද දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හරි? ඒක does it take place. එහෙනම් it takes place, it doesn't take place, does it take place, doesn't it take place. හරියට ඔහු බත් කනවා. මේ බලන්න වාක්‍ය. He eats rice. ඔහු බත් කනවා. He doesn't eat rice. ඔහු බත් කන්නේ නැහැ. ඔහු බත් කනවාද? Does he eat rice? Simple present tense වාක්‍ය. ඔහු බත් කන්නේ නැද්ද? Doesn't he eat rice? මේක extras දෙක මේ දෙකම හරි. He eats rice. ඔහු බත් කනවා. He doesn't eat rice. මේ s එක නැති වෙලා. ඔහු බත් කන්නේ නැහැ. Does he eat rice? ඔහු බත් කනවාද? s එක නැති වෙලා මේ. Doesn't he eat rice? ඔහු බත් කන්නේ නැද්ද? s එක නැති වෙලා මේ. එහෙනම් යථාර්ථය නැතාර්ථය යථාර්ථය ප්‍රශ්නවාචී නැතාර්ථය ප්‍රශ්නවාචී. අපි බලමු. It take place කියන්නේ it takes place. It doesn't take place. It doesn't take place. It doesn't take place. Does it take place? Doesn't it take place? Right? පැහැදිලි නේද? හරි? It takes place, it doesn't take place. S එක නැති වෙනවා. Does it take place? S එක නැති වෙනවා. Doesn't it take place? S එක නැති වෙනවා. හරි? ඒක තමයි මෙතන තියෙන්නේ. Does it take place? ඒ does it take place කියන එකට what time of year කියන WH question එක දාලා තියෙනවා. හරි? පැහැදිලි නේද? හරි? ආයෙනම් simple present tense වාක්‍යයේ ප්‍රශ්නවාචී ස්වරූපයේ මේ තියෙන්නේ. හරි? Does it take place? ඒ පැවැත්වෙන්නේවාද? What time of year does it take place? අවුරුද්දේ මොන කාලයේදීද ඒ පැවැත්වෙන්නේ? අවුරුද්දේ මොන කාලයේදීද ඒ පැවැත්වෙන්නේ? ඒ උත්තරය මැයි කියන එක. මැයි කියලා ලියලා වැඩක් නැහැ. ඒ පැවැත්වෙන්නේ මැයි මාසයේ කියලා ලියුවොත් තමයි රචනාවකට සුදුසු වෙන්නේ. එහෙනම් කොහොමද ලියන්නේ? It takes place in the month of May. එය පැවැත්වෙනවා මැයි මාසයේදී. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නයට. How long does it last? ඒ කොච්චර කාලයක් පැවැත්වෙනවද? දැන් මැයි මාසේ කොච්චර කාලයක් පැවැත්වෙනවද? ඔයා දන්නවා වෙසක් පොයේ සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් වගේ පැවැත්වෙන්නේ. හරි? දවස් දෙකක් තුනක්. දවස් දෙකක් තුනක් කියලා නිකන් ලියන්න බෑ 2 or 3 days කියලා. ඒක ලියන්න ඕනේ රචනාවකට සුදුසු විදියට. එය පැවැත්වෙනවා දවස් දෙකක් හෝ තුනක් කියලා. මේවා it last එහෙනම් ඒකත් අර විදියට ගත්ත හැකියි. It lasts
it doesn't last, it doesn't last, does it last, does it last, doesn't it last. පැහැදිලිනේ? මේ does it last කියන එක තියෙන්නේ. පැහැදිලි නේද? එය පැවැත්වෙනවා. එය does it last කියන එක තියෙන්නේ. it lasts, it doesn't last, does it last, doesn't it last. මේ does it last කියන එක තමයි මේ තියෙන්නේ. how long does it last? කොච්චර කාලයක් එය පැවැත්වෙනවා? කොච්චර කාලයක් පැවැත්වෙනවා? එහෙනම් ඔයාලා ලියන්න ඕනේ. එය පැවැත්වෙනවා. it lasts for 2 or 3 days. එය දවස් දෙකක් හෝ තුනක් පැවැත්වෙනවා. it lasts for 2 or 3 days. හරි? it lasts for 2 or 3 days. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. අපි යන් හතරවෙනි ප්‍රශ්නේ. do people wear special dresses? do people wear special dresses? මිනිස්සු විශේෂ ඇඳුම් අඳිනවාද වෙසක් එකට කියලා අහනවා. ඔව් අඳිනවනේ. ඔව් yes. එහෙම ඔව් කිව්වට රචනාව කර වැඩක් නැහැ. වචන තියෙන්න බෑ. මේ බලන්න. එතරම් පුතේ simple present tense වාක්‍යයක් තියෙනවා. people wear special dresses. මොන පෙන්නනවා? people wear special dresses. මොකද්ද මේකේ තේරුම? people කියන්නේ මිනිස්සු බහුවචන පද රූපකයක්. wear කියන්නේ අඳිනවා. special dresses විශේෂ ඇඳුම්. මිනිසුන් අඳිනවා විශේෂ ඇඳුම්. මිනිසුන් කියන්නේ subject, අඳිනවා verb එක. special dresses විශේෂ ඇඳුම් object එක. හරි? මිනිසුන් අඳිනවා විශේෂ ඇඳුම්. මිනිසුන් අඳින්නේ නැහැ විශේෂ ඇඳුම්. people do not wear and don't wear special dresses. people wear special dresses මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම්. ඇත්ත අර්ථය people don't wear special dresses මිනිස්සු අඳින්නේ නැහැ විශේෂ ඇඳුම්. නැත අර්ථය. ඇත්ත අර්ථය ප්‍රශ්න වාක්‍යය. do people wear special dresses ප්‍රශ්න හතර. මිනිසුන් අඳිනවාද විශේෂ ඇඳුම්? don't people wear special dresses මිනිස්සු අඳින්නේ නැද්ද විශේෂ ඇඳුම්? එවන්නේ වාක්‍යෙට people wear special dresses මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම්. ඇත්ත අර්ථය people don't wear special dresses මිනිස්සු අඳින්නේ නැහැ විශේෂ ඇඳුම්. නැත අර්ථය do people wear special dresses මිනිස්සු අඳිනවාද විශේෂ ඇඳුම්. ඇත්ත අර්ථය ප්‍රශ්නවාචී ස්වරූපය don't people wear special dresses මිනිස්සු අඳින්නේ නැද්ද විශේෂ ඇඳුම්. නැත අර්ථය ප්‍රශ්නවාචී ස්වරූපය. හරි? මේ තියෙන ප්‍රශ්නේ do people wear special dresses මෙනි හරි මිනිස්සු අඳිනවාද විශේෂ ඇඳුම් කියන්නේ මෙනි එහෙනම් yes කියලා උත්තරේ දෙන්න ඕනේ ඔව් කියන එක එහෙම දාලා නිකන් ලියන්න බෑ ඔව් මිනිස්සු විශේෂ ඇඳුම් අඳිනවා මොනවා කොහොමද කියන්නේ ඔව් කොහොමද කියන්නේ yes මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම් කොහොමද කියන්නේ people wear special dresses හරි people wear special dresses මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම්. people don't wear special dresses මිනිස්සු අඳින්නේ නැහැ විශේෂ ඇඳුම්. do people wear special dresses මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම්. don't people wear special dresses මිනිස්සු අඳින්නේ නැද්ද විශේෂ ඇඳුම්. දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ do people wear special dresses කියලා මිනිස්සු අඳිනවාද විශේෂ ඇඳුම් කියලා. එහෙනම් ඒකට ඔයා උත්තර දෙන්න ඕනේ. මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම් මේ වගේ ඒවා කියලා. කොහොමද කියන්නේ? people wear special dresses like මොනවා සාමාන්‍ය අඳින්නේ විශේෂ ඇඳුම්. හරි? like කියන්නේ වගේ කියන එකට දාලා දෙන්නේ like white color t-shirts සුදු පාට කමිස අඳිනවානේ වෙසක් එකට and white color trousers හරි ඔය වගේ එකක් ලිය එබඳේ වාක්‍ය people wear special dresses like මිනිස්සු අඳිනවා විශේෂ ඇඳුම්
white color t-shirts and white color trousers. සුදු පාට කමිස සහ සුදු පාට කලිසම් වගේ විශේෂ ඇඳුම් මිනිස්සු අඳිනවා වෙසක් පොය ඩේකට. ඔන්න වෙසක් පොය ඩේ කියලා දාගන්න පුළුවන්. හරි? හරි ඒක දාමුකෝ. on වෙසක් පොය on වෙසක් පොය ඩේ. තේරෙනව නේද කතාව? හරි එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට හරියට දාන්න. දැන් පස්වෙනි එක Do people eat special food? ආවගේමනේ මිනිස්සු විශේෂ කෑම කනවාද? ඒකේ තා simple present tense වාක්‍යයක් නේ. හරි? simple present tense වාක්‍ය හතර කියන්නේ people eat special food. මිනිස්සු කනවා විශේෂ ආහාර. මිනිස්සු කන්නේ නැහැ විශේෂ ආහාර. People do not eat special food. මිනිස්සු කනවාද විශේෂ කෑම? Do people eat special food? මිනිස්සු කන්නේ නැද්ද විශේෂ කෑම? Do not people eat special food. එවන්නේ people eat special do people eat special food කියන කාරණයෙන් එවන්නේ නා people eat special food. මිනිස්සු කනවා විශේෂ කෑම. People don't eat special food. මිනිස්සු කන්නේ නැහැ විශේෂ කෑම. Do people eat special food? මිනිස්සු කනවාද විශේෂ කෑම? Don't people eat special food? මිනිස්සු කන්නේ නැද්ද විශේෂ කෑම? මේවා people eat special food. මිනිස්සු කනවා විශේෂ කෑම. අර්ථය people don't eat special food. මිනිස්සු කන්නේ නැහැ විශේෂ කෑම. අර්ථය do people eat special food? මිනිස්සු කනවාද විශේෂ කෑම? අර්ථයේ ප්‍රශ්නවාචී ස්වරූපය don't people eat special food? මිනිස්සු කන්නේ නැද්ද විශේෂ කෑම? අර්ථයේ ප්‍රශ්නවාචී ස්වරූපය. මේ අර්ථයේ ප්‍රශ්නවාචී එක තමයි මේ කියන්නේ. Do people eat special food? මිනිස්සු කනවාද විශේෂ කෑම? වෙසක් එකට මිනිස්සු විශේෂ කෑම කනවද? නැහැ. එහෙනම් no කියලා උත්තරේ එන්න ඕනේ මේකට. no කියලා ලිවන එක රචනාවක් වෙන්නේ නැහැ. රචනා ශෛලිය වචන වැඩි කරලා ලියන්න ඕනේ. මිනිස්සු විශේෂ කෑම කන්නේ නැහැ. සමහර මිනිස්සු මාසෙටම කන්නේ නැහැ. මුළු වෙසක් මාසෙටම. අයන කොහොමද කියන්නේ මේ වාක්‍යය? මිනිස්සු විශේෂ කෑම කන්නේ නැහැ. කොහොමද කියන්නේ? People do not eat special food. මේ මෙතරම දිනනවා. මේ ප්‍රශ්නේ ඇතුළේම උත්තරේ දෙනවා. මේ ප්‍රශ්න පහේම ඔයාලට තේරෙන්න ඇති. ප්‍රශ්නේ ඇතුළේම උත්තරේ දෙනවා නේ. It take place එතනින්ම ගන්නවා. It takes place කියලා. හරි? It lasts කියන එක it lasts කියලා ගන්නවා නේ. හරි? Do people wear special dresses කියන එක people wear special dresses කියලා මේ. මේක ස්වරූප හතරට ගියාම මේ. මේකත් එහෙමයි. දැන් මේ do people eat special food කියන එක මේ. ඒක ස්වරූප හතරට ගියාම මේකේ හතරක ඇතුළත උත්තර තියෙනවා. හරි? මිනිස්සු විශේෂ කෑම කන්නේ නැහැ. කොහොමද කියන්නේ? People do not eat special food. මේ මාසෙට කන්නේ නැහැ සමහර අය. කොහොමද කියන්නේ? People do not eat special food. People do not eat special food in the month of May. මේම ලියමු. හරි? අයන ලියන වාක්‍ය මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. People do not eat special food in the month of May. මේ මාසෙට විශේෂ කෑම කන්නේ නැහැ. අපි මේ විශේෂ කෑම කන්නේ අලුත් අවුරුද්දට. හරි? Right. We have finished 5 questions. ප්‍රශ්න පහකට උත්තර ටික බලන්න. ලස්සනට ඇවිල්ලා තියෙනවා වචන ටික. අන්තිමට යන්න. What activities take place? මොනවද සිදු කරන ක්‍රියාකාරකම්? විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. විවිධ කියන්නේ මොකද ගන්න වචනේ? Several activities when take place. එතන takes place වෙන්නේ ඇයි? Several activities කියන්නේ බහුව වචන. Several activities take place in the month of May.
විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා මේ මාසයේදී. ඒවා නම් දෝසා ඒවා නම් මොනවද ඒ ක්‍රියාකාරකම්? හරි. දෝසා මොනවද ගන්න වෙසක් මාසයේදී? වෙසක් කූඩු හදනවා. දෝසා making lanterns කියන්නේ වෙසක් කූඩු. those are making lanterns. හරි. observing සිල් ගන්න එක. observing සිල් ඔනම etc කියලා දාන්න. etc. හරි. etc කියලා දාන්න. හරි. හරි. ක්‍රියාකාරකම් දෙකක් ලියුවා. හරි. several activities take place in the month of May. මේ මාසයේදී විවිධ ක්‍රියාකාරකම් කරනවා. those are making lanterns and observing seal. ඒවා නම් මොනවද? වෙසක් කූඩු සෑදීම සහ සිල් ගැනීම වගේ ඒවා. හරිනේ? හරි. දැන් රචනාව මෙන්න මේ ප්‍රශ්න 6ට අදාළව ලියලා ඉවරයි. හරි. ඒ 6ට උත්තර ලියපු විතරයි මම කරේ. ඔයා දන්නේම නැතුව හොඳ රචනාවක් ලියවිලා. හරි. ඔයාලට මේක රචනාවේ අවසානයක් තියෙන්න ඕනේ එන්ඩ් එකක්. ඔයාලට my mother ගැන රචනාවක් ලියන්න දුන්නොත් ඔයා අවසන් කරන්නේ I love my mother කියලා. my country ගැන දුන්නොත් it is a beautiful country that I have ever lived. මම ජීවත් වෙලා තියෙන හොඳම රට. ඒ වගේ එකක් ලියලා අවසන් කරනවා. නැත්නම් I love my country එහෙම ලියලා අවසන් කරනවා. හරිනේ? ඒ වගේ වෙසක් ෆෙස්ටිවල් ගැන දුන්නා ඔයාලා අවසන් කරන්න හොඳ වාක්‍යයක් තියෙන්න ඕනේ. මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බරයි වගේ වාක්‍යයක් ලියලා ඉවර කරන්න හැකියි. කොහොමද එන එක ලියන්නේ? I am proud to be a Buddhist. I am proud to be a Buddhist. එහෙම ලියලා වාක්‍ය අවසන් කරන්න. I am proud to be a Buddhist. මම ඒක බෝඩ් එකේ ලියන්නේ නැහැ. ලියලා දාගන්න. I am proud to be a Buddhist. මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. හරි? එහෙනම් මම හිතනවා ඔයාලා මේ රචනාව තේරෙන්නේ නැති. හරි? ඔයාගේ මාර්කින් කරගන්න කොහොමද කියලා මම ඔන්ලයින් right අපි question number 7 එකට යනවා ළමයි. 7 වෙනි ප්‍රශ්නයට. හරි? විස්තරයක් තියෙනවා. ඒ විස්තරය කියවලා ඔයා හොඳට අවබෝධ කරගෙන ප්‍රශ්න 5ක් අහලා තියෙයි. ප්‍රශ්න 5ට උත්තර ලියන්න තියෙනවා. හරි? මම විස්තරේ බෝඩ් එකේ ලිව්වේ නැහැ. මෙහා පැත්තේ දාන්නම්. මෙහෙමයි වැඩේ වෙන්නේ. විස්තරය හොඳට කියවලා අවබෝධ කරගන්න ඕනේ. හරි? මාත් එක්ක ඔයා මේ ඡේදය කියවන්න. ඡේදය කියවන්න කලින් මම ප්‍රශ්නේ කියවලා ඉන්නම්. Read the following text and answer the questions given below. පාසල ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි? අපි ඡේදය කියමු. Every year සෑම අවුරුද්දකම millions and millions of monarch butterflies fly from Canada to Mexico and then 4,000 kilometers back again. Every year සෑම අවුරුද්දකම millions and millions of monarch butterflies මිලියන ගණනක් වූ monarch සමනළු fly 4,000 kilometers from Canada to Mexico. කැනඩා වල ඉඳන් මෙක්සිකෝ වලට කිලෝමීටර් 4,000 පියාඹගෙන යනවා. and 4,000 kilometer back again. නැවතත් කිලෝමීටර් 4,000 ආපසු එනවලු. මොනුන්ද? මොනාක් සමනල්ලු. හරි? මොනාක් සමනල්ලු. මෙන්න මේක කියලා හිතන්න සමනලයා. right? ඊගාචේ දෙනවා. They fly 45 kilometer every day. They fly 45 kilometer every day for 3 months. ඒ කට්ටිය කිලෝමීටර් 45ක් දවසකට පියාඹනවලු. කිලෝමීටර් 45ක් දවසකට for 3 months. මාස 3ක් පුරාවට. මාස 3ට ඔයා දන්නවා දින 90ක් තියෙනවා කියලා. දවසට කිලෝමීටර් 45 ගානේ දින 90ක් ඒ කට්ටිය පියාඹනවලු. හරි? එතකොට ඔයා දන්නවා දින 90 ගියාම කිලෝමීටර් ගාන එනවා. කිලෝමීටර් 4,000ට ආසන්න ගාන එනවා. කිලෝමීටර් 4,000 එකට පියාඹනවා කිව්වේ. ආයෙනම් දවසට කිලෝමීටර් 45යි පියාඹන්නේ. ඒ වගේ මාස 3ක් පුරාවට ඒ කට්ටිය පියාඹනවා. පැහැදිලි? සමනල්ලු. කැනඩාවේ ඉඳන් මෙක්සිකෝ වලට. ඊගොල්ලෝ they go to Mexico because it is cold in Canada.
they go to Mexico. ඒ කට්ටිය මෙක්සිකෝ වලට යන්නේ because it is cold in Canada. කැනඩාවල සීතල හින්දායි මෙක්සිකෝ වලට යන්නේ. They go to Mexico because it is cold in Canada. කැනඩාවල සීතල නිසා මෙක්සිකෝ වලට යන්නේ. Right? ඊගාව එක. They are in Mexico for 6 months from October to April. ආද මේ කැනඩාවල ඉඳන් මෙක්සිකෝ වලට යන සමනල්ලු they stay in Mexico. මෙක්සිකෝ වල ඉන්නවා මාස 6ක්. ඒ කට්ටිය මාස 6ක් මෙක්සිකෝ වල රැඳිලා ඉන්නවා. From October to April. ඔක්තෝබර් මාසේ ඉඳන් අප්‍රේල් මාසේ දක්වා. ඒප්‍රිල් මාසේ දක්වා. ඒ කියන්නේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස 6ක්. හරි? මාස 6ක් රැඳිලා ඉන්නවා මෙක්සිකෝ වල. Right? ඊගාවට කියමු. In Mexico, they lay their eggs and then they die. In Mexico, Mexico වලදී මේ ආපු සමනල්ලු lay their eggs. lay කියන්නේ දානවා. eggs කියන්නේ බිත්තර. lay their eggs බිත්තර දානවලු මෙක්සිකෝ වලදී. then they die. බිත්තර දාලා මැරෙනවා. මොකද්ද වෙන්නේ? In Mexico, they lay their eggs. මෙක්සිකෝ වලදී බිත්තර දානවා. And then they die. ඊට පස්සේ මැරිලා යනවා. බිත්තර දාලා මැරෙනවා. හරි? In April, the new butterflies දැන් අර බිත්තර දාපුවම මැරිලා. බිත්තර දාපුවම මැරිලා. In April, the new butterflies start to fly back to Canada. අප්‍රේල් වලදී මොකද වෙන්නේ? දැන් මම ඔක්තෝබර් වලදී අප්‍රේල් වෙනකන් ඉන්නවා. මේ මෙක්සිකෝවේදී මේ ආපු සමනල්ලු බිත්තර දානවා. දාලා මැරෙනවා. අප්‍රේල් වලදී මේ බිත්තර වලින් හටගත්ත අලුත් සමනල්ලු ඉන්නවනේ. The new butterflies start to fly back to Canada. මේ අලුත් සමනල්ලු ආයේ කොහෙටද යන්නේ? කැනඩා වලට යනවා අප්‍රේල් වලදී. ඊට පස්සේ they lay their eggs and then they die. මේ බිත්තර වලින් ආපු කුරුල්ලෝ මේ සමනල්ලු මෙහෙට එනවා. එහෙදී ආයේ බිත්තර දානවා. මෙක්සිකෝ කැනඩාව බිත්තර දාලා ආයෙ මැරෙනවා. ආයෙ මැරෙනවා. Then they die. The new butterflies then fly to Mexico. දැන් මේ බිත්තර වලින් ආපු කුරුල්ලෝ මේ සමනල්ලෝ ඉන්නවනේ. ආයෙ මෙක්සිකෝ වලට යනවා. කවදාවත් බිත්තර දාපු එක ඉන්නේ නැහැ. මැරෙනවා. අලුත් කුරුල්ලා තමයි කැනඩාවට යන්නේ. කැනඩාවදී බිත්තර දානවා. මැරෙනවා. අලුත් සමනල්ලෝ මෙක්සිකෝ වලට යනවා. මොකද වෙන්නේ? Monarch butterflies always go to the same places in Mexico and to the same place. Monarch සමනල්ලු always හැම විටම go to the same places. යන්නේ හැම වෙලේම එකම තැනට. same places and same place. එකම තැනට සහ එකම ගස් වලට යන්නේ. දැන් අරුමයක් නැහැ. මේ කැනඩාව වලින් නම් මෙක්සිකෝ වලට අනේකාම ආපහු කැනඩාවට එනවා නම් එකම තැනට සහ එකම ස්ථානෙට යන්නේකේ එකම ගසට යන්නේකේ අරුමයක් නැහැ. නමුත් මේකේ කතන්දරේ කැනඩාව වලින් නම් මෙක්සිකෝ වලට ගිහලා මෙක්සිකෝ වලදී බිත්තර දානවා. ඒ දාපු එක මැරෙනවා. අලුත් කුරුල්ලා ආය යනවා කැනඩාවට. කැනඩාවලදී බිත්තර දානවා. ඒ දාපු එක මැරෙනවා. ආය මෙක්සිකෝ වලට යනවා. මෙක්සිකෝ වල ආය යන්නේ එකම ස්ථානයට සහ එකම ගසට. ඒකේ පුදුමයක් තියෙනවා. මොකද අලුතෙන් හටගන්න ජීවීන් තමයි එකම තැන් වලට යන්නේ. හරි? එතකොට මෙන්න මේ දෙබස ලියපු මේ පැරග්‍රාෆ් එක ලියපු රචකයා හරි? රයිටර් ඒ කියවන කට්ටියගෙන් පාඨකයෙක්ගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. How do they know the way? කොහොමද ඒ කට්ටිය මාර්ගය දන්නේ? ඇත්තටම මේක ප්‍රශ්නයක්. How do they know the way? හරි? දැන් මේ පිටරේ දාපු එකම යනවනම් අහුලන්නේ. දාපු එක අඩන යන්නේ මැරෙනවනේ. පැටව යන්නේ. පැටව පිටර දානවා ආයෙ මෙක්සිකෝ වල. දාපු එක මැරෙනවා. ආයෙ ඒ පැටවගේ බිහි වෙච්ච කුරුල්ලෝ, ඒ පිටර වලින් බිහි වෙච්ච කුරුල්ලෝ තමයි සමනල්ලෝ තමයි ආයෙ කැනඩාවට. එතකොට මේ එකම තැන් වලට සහ එකම ගස් වලට යන්නේ කොහොමද කියලා අහනවා. How do they know the way? මේ මාර්ගය කොහොමද දන්නේ කියලා රචකයා ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. Why do they go to the same place? අයියේ කට්ටිය එකම ගහට යන්නේ. වෙන ගස් වලට යන්නේ එක හැමදාම එකම ගහට යන්නේ.
only the monarch butterflies know. ඒක දන්නේ මොනාක් සමනල්ලු පමණයි. අපි දන්නේ නැහැ. ඒ ලියපු කෙනා දන්නේ නැහැ. හරි මම හිතනවා මේ පැරාග්‍රාෆ් එක හොඳට තේරෙන්නේ නැති. ඒක ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න වලට අපි උත්තර ලියමු. right? ඒක ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකට අපි උත්තර ලියමු. right බලමු පළවෙනි ප්‍රශ්නේ. Why do monarch butterflies fly to Mexico every year? ඒ මොනාක් සමනල්ලෝ මෙක්සිකෝ වලට හැම අවුරුද්දෙම යන්නේ. ඇයි යන්නේ? සීතල හින්දා. එහෙනම් කොහොමද උත්තර ලියන්නේ? Because it is cold in Canada. කැනඩාවේ සීතල නිසා යන්නේ. For how many months do they stay in Mexico? මාස කොච්චර ප්‍රමාණයක් මෙක්සිකෝ වල කට්ටිය ඉන්නවද? 6 months මාස 6යි. 6 months මාස 6යි. What happens to the butterflies after they lay their eggs? ඒ බිත්තර දැම්මට පස්සේ සමනලුන්ට මොකද වෙන්නේ? They die. දාපු ගමන් මැරෙනවා. ඒක ආවෙක. Fill in the blanks is number 1. In Mexico, monarch butterflies always go to the same places. හැම එකම ස්ථානයක සහ එකම ගහට යන්නේ. ඒක තියනවාද ඒක ලේසි. In Mexico, monarch butterflies always go to the same places and to the same place. ඒක ආවෙක. What is the distance from Canada to Mexico? Canada ඉඳන් මෙක්සිකෝ වලට දුර කීයද? කිලෝමීටර් 4000යි. right මම හිතනවා මේකත් හරියද කියලා. අපි යම් 8 වෙනි ප්‍රශ්නයට. මොකද අපි 8 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ ඔයාලගේ 2001 O level paper එකේ 8 වෙනි ප්‍රශ්නය. හැම අවුරුද්දකම වගේ 8 වෙනි ප්‍රශ්නය කියන්නේ කෙටි රචනාවක් හම් වෙන ප්‍රශ්නය. වචන 50ක කෙටි රචනාවක්. හරි වචන 50ක කෙටි රචනාවක් කියවන හතරම කියවන එක වාක්‍ය 8ක් ලියද්දී වචන 50 කම්ප්ලීට් වෙලා. ආලා වචන වාක්‍ය 8ක රචනාවක් කියලා හිතාගන්න. ඒතකොට වාක්‍ය 8 ඡේදයක් විදියට ලියවම රචනාව කම්ප්ලීට් වෙනවා. උදාහරණ 2001 ඔලෝ දෙපර එකේ මොකක්ද දෙන්න තියෙන ප්‍රශ්නේ කියලා. Write a paragraph about things people do that are good and bad for the environment. මිනිසුන් පරිසරයට කරන හොඳ දේවල් සහ නරක දේවල් ගැන රචනාවක් ලියන්න නැත්නම් ඡේදයක් ලියන්නලු. හරි? දැන් හොඳ දේවල් සහ නරක දේවල් ගැන ලියන්න තියෙනවා. මම මේකට පොඩි දල සටහනක් සැකිල්ලක් හදාගන්නවා. හරි? පරිසරය ගැන කියන්නේ පරිසරයට කරන හොඳ දේවල් සහ නරක දේවල් ගැන ලියන්න. මුලින්ම පරිසරය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. Your definition to the environment. Your definition to environment. හරි? පරිසරය යන කුමක්ද කියලා අර්ථකථනයක් දෙන්න. හරි? හඳුන්වන්න. ඊට පස්සේ කියන්න මිනිසුන් පරිසරයට කරන හොඳ දේවල්. The things people do that are good for the environment. දෙවෙනි එක. ඊට පස්සේ කියන්න මිනිසුන් පරිසරයට කරන නරක දේවල්. හරි? ඊට පස්සේ රචනාව හොඳට අවසානයක් කරන්න අවසන් කරන්න. හරි එහෙනම් සැකිල්ල හදාගන්න මුලින්ම පරිසරයක යන කොමද්ද කියලා හඳුන්වන්න. ඊට පස්සේ පරිසරයට කරන නරක දේවල් ලියන්න. ඊට පස්සේ කරන හොඳ දේවල් ලියන්න. ඊට පස්සේ අවසානයක් ගන්න. හරි මම ඔයාලට රචනාව ලියලා තියෙන බෝඩ් එකේ මම ඒක පැහැදිලි කරලා කියලා දෙන්නම්. හරි මුලින්ම අපි එන ස්ටෙප් 4 මම මෙහෙන් දාගන්නවා. හරි පළවෙනි එක තමයි පුතේ රචනාව මාතෘකාව හඳුන්වන්නේ. ඕන පද මාතෘකාවක් දුන්නාම දැන් මොනවා හරි දෙයක් දුන්නාම මුලින්ම ගන්න ඕනේ රචනාව මාතෘකාව මොකක්ද කියලා හඳුන්වන්න ඕනේ. හරිද? දැන් මේකේ මිනිසුන් කරන හොඳ දේවල් පරිසරයට කරන හොඳ සහ නරකනේ. මුලින් පරිසරය කියන්නේ මොකක්ද කියලා කියන්නේ. මෙන් දිනවා. Environment is an essential part of human life. Essential කියන්නේ අත්‍යවශ්‍ය. Environment is an essential part of human life. මානවයාගේ නැත්නම් මිනිසාගේ හරි මිනිසාගේ වැදගත්ම කොටසක්ලු පරිසරය කියන්නේ. It is a gift of nature. It is a gift of nature. ඒක ස්වභාව ධර්මයේ තෑග්ගලු. ස්වභාව ධර්මයේ තෑග්ගලු. ස්වභාවයෙන් අපිට ලැබුණු දායාදයක්. It is a gift of nature. Trees, animals and water. Trees, animals, water and air are important parts of the environment. Gas, සත්තු, වතුර සහ වාතය පරිසරයේ මූලික කොටස් කියලා කියනවා. පරිසරයේ මූලික කොටස්.
අර එන අපි හොඳ ඩෙෆිනිෂන් එකක් දුන්නා මේ පරිසරය කියන මාතෘකාවට පරිසරය ගැන. හරි? දැන් මිනිස්සුන් පරිසරයට ගන්න නරක දේවල් ටිකක් ලියමු. දෙවෙනි කොටසට. හරි? පරිසරයට ගන්න නරක දේවල් ටික. Some people destroy the environment in many ways. Some people සමහර මිනිස්සු destroy කියන්නේ විනාශ කරනවා. සමහර මිනිස්සු විනාශ කරනවා පරිසරයේ විවිධ ක්‍රමවලට in many ways. සමහර මිනිසුන් විනාශ කරනවා පරිසරය විවිධ ක්‍රමවලට in many ways. Some people destroy the environment in many ways. They cut trees on ගස් කපනවා. Kill animals සතු මරනවා. Pollute the air with various gases. Pollute the air pollute කියන්නේ දූෂණය කරනවා. Pollute the air වාතය දූෂණය කරනවා with various gases විවිධ වායුන්ගෙන්. And pollute water දූෂණය කරනවා වතුර by putting garbage and chemicals into it. කොහොමද මේ පරිසරය දූෂණය කරන්නේ? වතුර දූෂණය කරන්නේ by putting garbage and chemicals into it. Garbage කියන්නේ කුණු, putting කියන්නේ දමමින්. හරි? put කියන්නේ දානවනේ. Putting garbage and chemicals into it. මොනවද කියන්නේ? රසායනික ද්‍රව්‍ය සහ කුණු වතුර වලට දමමින් ඒ කට්ටිය ජලය දූෂණය කරනවා. හරි මම මේ වාක්‍යය ආයෙත් කියන්නම්. Some people destroy the environment in many ways. සමහර මිනිස්සු පරිසරය විවිධ ක්‍රම වලට විනාශ කරනවා. They cut trees ඔවුන් ගස් කපනවා. Kill animals සත්තු මරනවා. Pollute the air with various gases විවිධ වායුන්ගෙන් වාතය දූෂණය කරනවා. And pollute water by putting garbage and chemicals into it. වතුර දූෂණය කරනවා ඒවට මොනවද දමමින්ද? කුණු සහ මොනවද? garbage කියන්නේ කුණු සහ රසායනික ද්‍රව්‍ය ඒවට දමමින්. හරි එහෙනම් මිනිස්සු පරිසරය විනාශ කරන හැටි කිව්වා. දැන් මිනිස්සු පරිසරයට කරන හොඳ කොහොමද කියලා ලියමු. But some people love the environment. නමුත් සමහර මිනිස්සු පරිසරයට ආදරය කරනවා. They pay a great attention to protect the environment. They pay a great attention. ඒ කට්ටිය විශාල අවධානයක් යොමු කරනවා to protect the environment. පරිසරය ආරක්ෂා කිරීමට. They organize various kinds of programs like reforestation campaigns, cleaning water resources campaigns, etc. Some people love the environment. දැන් මේ පරිසරය දූෂණය කරනවා වගේම ආදරය කරනවා කියනවා. හරි? Some people love the environment. සමහර මිනිස්සු පරිසරයට ආදරය කරනවා. They pay a great attention. They pay a great attention. Attention කියන්නේ අවධානය. pay කියන්නේ යොමු කරනවා. great කියන්නේ විශාල. They pay a great attention. ඔවුන් යොමු කරනවා විශාල අවධානයක් to protect the environment. පරිසරය ආරක්ෂා කිරීමට. They organize ඔවුන් සංවිධානය කරනවා various kinds of programs. ඔවුන් සංවිධානය කරනවා විවිධ වැඩසටහන්. මොන වගේ වැඩසටහන්ද? reforestation campaigns. ඒ කියන්නේ නැවත වන වගා කිරීමේ වැඩසටහන්. හරි? නැවත වන වගා කිරීමේ වැඩසටහන්. හරි? වන ප්‍රතිරෝපණ වැඩසටහන් reforestation කියන්නේ. cleaning water resources campaign. ජල මූලාශ්‍ර පිරිසුදු කිරීමේ වැඩසටහන්. අන්න ඒ වගේ ඒවා ඒ කට්ටිය සංවිධානය කරනවා. මොනවද වැඩසටහන් සංවිධානය ගන්නෙ? reforestation campaigns වන ප්‍රතිනිර්මාණ නැත්නම් වන නැවත වගා කිරීමේ වැඩසටහන්, cleaning water resources campaign, ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහන් වගේ ඒවා ඒ කට්ටිය සංවිධානය කරනවා. හරි එහෙනම් මිනිස්සු පරිසරයට ආදරය කරන හැටි කිව්වා. කරන හොඳ දේවල් ලිව්වා. දැන් අවසානයක් ගමු රචනාවට. We all wish to have a pleasant environment. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ඊටා ප්‍රණීත ප්‍රියමනාප මොකක්ද පරිසරයක් that gives us a happy and healthy life. අපිට සෞඛ්‍ය සම්පන්න සතුටුදායක ජීවිතයක් දෙන හොඳ ලස්සන පරිසරයක් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. එහෙම කියලා මම රචනාව අවසන් කරා. හරි ඔයාලට තේරෙනවද ඇති රචනාව ලියන හැටි? බොහොම සරල වාක්‍ය කීපයක් ගන්න subject verb object agreement එකට අනුව දාගන්න වාක්‍ය ටික. හරි? සරල සිංහලෙන් විතරයි ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. හරි? අන්න එහෙමයි අපි පරිසරය දූෂණය කරනවා. We destroy the environment. එහෙම වාක්‍ය ලියන්න. හරි?
බොහොම සරල වාක්‍ය 8ක් ලියන්න පුතේ. රචනාව කම්ප්ලීට් වෙනවා ටෙක්ස්ට් නම්බර් 8 එක. හරි. එහෙනම් අපි ඊළඟ පේපර් එකට යනවා. දැන් 2001 ෆස්ට් පේපර් එක අපි කම්ප්ලීට් කරා. හරි මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. 22 වෙනිදා තියෙන ඔන්ලයින් ක්ලාස් එකත් අපි කරනවා. හරි. එතකොට ඒකෙදි තව තියෙන ටෙක්ස්ට් බුක් එකේ වැඩ ටිකයි අපි අනිත් ටියුට් වල තියෙන වැඩ ටිකයි ඔක්කොම කරනවා. හරි එහෙනම් අපි නැවත පාඩම් කොටසකින් අපි හම්බෙමු. මේ පේපර් එක ඔයා ඩිස්කස් කරලා ලකුණු කොහොමද කියලා දාගන්න. ලකුණු 40න් හම්බෙන්නේ. අභ්‍යාස 8ටම 8 වරක් 40යි. අභ්‍යාස 8 කොහොමද වගේ මාර්කින් කියලා දාලා මට පොඩි ටෙක්ස්ට් එකක් දාන්න. ලකුණු කොහොමද තාත් එක්ක. හරි. එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරනවා. හරි. අපි ඊළඟ ක්ලාස් එකේදී අපි ආයෙ